අයිබෝන් දරුවනේ අපි ගියවර පළමු ඒකකයේ හතරවන කොටසට අදාළ පාඩම සාකච්ඡා කරලා නිම කරා. ඒකෙදි ප්‍රධාන සංකල්ප දෙකක් විග්‍රහ කරා ඔබට මතක ඇති. ඒ යෙදවුම් නිමවුම් ක්‍රියාවලිය සහ ව්‍යාපාර කාර්යයන්. මතක ඇති යෙදවුම් නිමවුම් ක්‍රියාවලිය. අපි කිසියම් යෙදවුමක් කියලා කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගත්තා. ඒ කියන්නේ නිෂ්පාදන සාධකයක්. නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියකට හෙවත් පරිවර්තන ක්‍රියාවලියකට ඇතුළත් කරන නිෂ්පාදන සාධක. එහෙම ඇතුළත් කරන්නේ ඇයි? මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරා ගන්න නිමෙවුම් ලබා ගැනීම සඳහා. එහෙනම් නිමෙවුම් බිහි කිරීම සඳහා කිසියම් පරිවර්තන ක්‍රියාවලියකට ඇතුළත් කරන නිෂ්පාදන සාධක හෙවත් නිෂ්පාදන සම්පත්තම අපි යෙදවුම් කියලා කිව්වේ. ඒක පැහැදිලි කරගත්ත සාම්ප්‍රදායිකව නිෂ්පාදන සාධක නැත්නම් යෙදවුම් හතරක් ගැන. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. ඊට අමතරව නූතන කළමනාකරණ ක්‍රියාවලිය තුළින් නව සම්පත් තුනක් හඳුන්වලා දුන්නා කියලා කිව්වා. ඒ තමයි දැනුම, කාලය, තොරතුරු. දැනුම, කාලය, තොරතුරු. අපි දැනුම කියලා කතා කරේ ව්‍යාපාරයක සියලු මට්ටම්වල, සියලු අංශවල, සියලු මට්ටම්වල සෑම අංශයකම සෑම මට්ටමකම ක්‍රියාත්මක වන සක්‍රිය වන සේවකයින් සතු දැනුම් සම්භාරය. නැත්නම් සේවකයින් සතු බුද්ධිමය හැකියාව. ඒ සේවකයන් සතු බුද්ධිමය හැකියාවත් පරිවර්තන ක්‍රියාවලියට ගියොත් තමයි වඩා ගුණාත්මක, වඩා ඵලදායී නිමවුම් එළියට එන්නේ. ඊට අමතරව කාලය ටයිම්. කාලයත් අද සලකනවා නූතන ජපන් කළමනාකරණය අනුව නිෂ්පාදන සාධකයක් නැත්තම් යෙදවුමක් විදියට. මොකද සෑම නිෂ්පාදිතයක්ම වෙළඳ පොළට ගෙන යා යුතු කාලයක් තියෙනවා. ගෙන යා යුතු වෙලාවක් තියෙනවා. අන්නේ ගෙන යා යුතු කාලය තුල ගෙන යාමට නම් නිවැරදි වේලාවක් තුල, නිවැරදි කාලයක් තුල නිපදවන්න ඕන. නිපදවිය යුතු කාලය පමා වුණොත්, නිපදවිය යුතු කාලය මගහැරුණොත් ඒ වෙළඳ පොළට විකිණිය හැකි වෙලාවට ගෙනියන්න බෑ. ඒ නිසා නිෂ්පාදනය අවසන් කළ යුතු කාලය කියන එක අපි දෙන්න ඕනේ පරිවර්තන ක්‍රියාවලියට. කාලෙත් කලින් තීරණය කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඒවට ඒකේ උපකොටස්තව ගණනාවක් ඇති වෙනවා. එහෙනම් ඒ නිවැරදි නිෂ්පාදන කාල සීමාව සක්‍රිය කරන්න, ක්‍රියාත්මක කරන්න නම් සේවකයින් කොපමණ කාලයක් සේවය දෙන්න ඕනද? දිනකට, සතියකට ආදී වශයෙන්. සේවකයන්ගේ වැඩ කරන කාලය තීරණය කරන්න වෙනවා. ඒ වගේම සේවකයන් වැඩ කරන කාලය ප්‍රමාණවත් නොවේ නම් තවත් අමතර කාලයක් අතිකාල සේවාවක් දෙනවද කියලා තීරණය කරන්න වෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම යන්ත්‍රෝපකරණ. කිසිදු යන්ත්‍රයක් එක දිගට නොනවත්වා ක්‍රියාත්මක කරන්න බෑ. මිනිසාට වගේම යන්ත්‍රවලටත් මහන්සිය දැනෙනවා, වෙහෙස දැනෙනවා, විවේකයක් අවශ්‍යයි. ඒ නිසා යන්ත්‍ර දවසකට යන්ත්‍ර පැය කීයක් වැඩ කළ යුතුද? එහෙම නැත්නම් යන්ත්‍ර පැය ගාණක් වැඩ කරලා කොපමණ වෙලාවක් විවේක දිය යුතුද? අක්‍රිය කරන්න ඕනද? නැවත පණ ගන්න කොයි වෙලාවද? ඒ වගේ කාලයක් දෙන්න ඕනේ. එහෙම කාලය පරිවර්තන ක්‍රියා නිෂ්පාදන ක්‍රියාවලියේ පරිවර්තන ක්‍රියාවලියට දුන්නොත් තමයි නිවැරදි වෙලාවට නිමවුම් නැත්නම් ප්‍රොඩක්ට් එක එළියට එන්නේ. එහෙම වුණොත් තමයි නිවැරදි වෙලාවට වෙළඳ පොළට ගෙනන්න පුළුවන් වෙන්නේ. ඊළඟ එක තමයි තොරතුරු. ඉන්ෆෝමේෂන්ස්. තොරතුරු නිෂ්පාදන සාධකවල අවසන් සහ අලුත්ම සොයා ගැනීම වෙනවා. අලුත්ම සංකල්පය වෙනවා. දැන් මේ තොරතුරු කිව්වම සමහර කළමනාකරණ වේදීන් තොරතුරු නිෂ්පාදිතයක නිමෙවුමක අන්තර්ගත කොටසක් වශයෙන් සලකනවා. ඇතැම් කළමනාකරුවෝ යෙදවුමක අන්තර්ගත කොටසක් වශයෙන් සලකනවා. ඒක දෙපැත්තරම තියෙනවා. සමහර කළමනාකරුවන් ඩී.එස්. චන්දන් වැනි සුප්‍රකට කළමනාකරුවන් කියන්නේ මේ තොරතුරු එක් අතකින් යෙදවුමක්, එක් අතකින් නිමෙවුමක්. ඇතැම් කළමනාකරුවෝ සලකන්නේ මේක නිමෙවුමක් පමණයි කියලා. අපි දෙපැත්තටම පෙන්වලා දුන්නොත් දැන් නිෂ්පාදන ක්‍රියාවලියේදී අපි පරිවර්තන ක්‍රියාවලට දෙන්න ඕනේ නිමෙවුමක හැඩතල.
නිමෙවුමක හැඩය, නිමෙවුමක වර්ණය, නිමෙවුමක ප්‍රමාණය, නිමෙවුමක බර, නිමෙවුමක ඇසුරුම ආදී වශයෙන් අපි දෙන්නේ ඉතින් ඒවා තොරතුරුනේ. ඒවා ගන්න වෙළඳ පොලේ. කාගෙන්ද? වෙළඳ පොලෙන්. ගනුදෙනු කරුවන්. එහෙනම් වෙළඳ පොලෙන් ලබාගත් තොරතුරු දුන්නොත් තමයි වෙළඳ පොල අපේක්ෂා කරන. වෙළඳ පොල ඉල්ලා සිටින නිමෙවුමක් ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ ඩී.එස්. චන්දන්ගේ මතය අපිට සමාජයට එක් අතකින් පිළිගන්න වෙනවා. එතකොට ඒ තොරතුරු යදවු. ඒකම නිමෙවුමක් වෙනවා. නිමෙවුමකුත් වෙනවා. හේතුව කිසියම් නිමෙවුමක් අලෙවි කිරීමේදී ඒ නිමෙවුමට සම්බන්ධ තොරතුරු දුන්නොත් තමයි ගනුදෙනුකරු ආකර්ෂණය වෙන්නේ. තොරතුරු දුන්නේ නැත්නම් ආකර්ෂණය වෙන්නේ නැහැ. අපි පුංචිම උදාහරණයක් හිතමු. අපි සමහර ග්‍රොසරීස් වලට සුපිරි වෙළෙන්සැල් වලට ගිහිල්ලා සහල් මිලදී ගැනීමේදී අපි හිතමු යම් සහල් වර්ගයක් කීරිසම්බ කියලා හිතන්නකෝ. අපි යන මේ කීරිසම්බ කොහේ හාල්ද? මොන ප්‍රදේශයේ සහල්ද? සමහරට ඒගොල්ලෝ කියන අපි ඒකනම් දන්නේ නැහැ. ඉතින් අපිට බෙදාහැරීම නියෝජිතව බෙදාහරින්න කියලා. මොකද අපි එහෙම අහන්නේ අපි සමහර අය ගනුදෙනුකරු තීරණය කරනවා අනුරාධපුර පොළොන්නරුව පැත්තේ තියෙන වවන කීරිසම්බ තමයි හොඳම හාල්. රසට කන්න පුළුවන්. බත බෙරි වෙන්නේ නැහැ. ඒත් එක්කම අපි හිතමු දකුණු පළාතේ කීරිසම්බ හොඳ නැහැ. කොහොම මත තියෙනවනේ. ඒ සත්‍ය අපි දන්නේ නැහැ. ඒකම එහෙම මත තියෙනවා. එහෙම දන්නේ නැගොත් අපි විලදී ගන්නෑ. යම් වෙලෙන්සලකින් කිව්වොත් මේවා මේ පොළොන්නරුව කීරිසම්බ බය නැතුව ගන්න කියලා අපි ගන්නවා. තේරෙනවද? අන්න තොරතුරු. එහෙනම් ඒක නිමෙවුමේ කොටසක් වෙනවා. නිමෙවුමේ කොටසක් වෙනවා. දැන් ඇතැම් නිමෙවුම් අපි මිලදී ගන්නේ නැහැ. අපි ඒ නිමෙවුමේ ප්‍රයෝජන. එහෙම නැත්නම් නිමෙවුම පරිභෝජනය කිරීමේ වාසිය ආදිය දකින්න නැත්තම්. නමුත් අපිට ඒ තොරතුරු දුන්නොත් අපි මිලදී ගන්නවා. දැන් ඇතැම් නිමෙවුම් අපි මිලදී ගන්නේ ඒකේ වාසි කිව්වොත්. දැන් සමහර නිමෙවුම් වලට කිව්වොත් මේක අපි දන්නේ අපි අලෙවි කරනවා විතරයි සර් නැත්නම් මැඩම් මේකේ පාර්ට්ස් ගැන අපි දන්නේ නැහැ. පාර්ට්ස් ඉතින් එළියෙන් බලන්න ඕනේ. එතරම් සැකසංකන අපි ගන්නේ නැහැ. නමුත් කොයි බය නැතුව මේක ගන්න. පාර්ට්ස් ඕන තරම් තියෙනවා. මේක අපේ මොනවද සර්විස් තියෙනවා. අපේ ඒජන්ට්ලා ඉන්නවා. ඒ වගේම ඕනෑම පාර්ට්ස් කඩේක මේ පාර්ට්ස් ගන්න පුළුවන් කිව්වොත් මොකද වෙන්නේ? අපි බය නැතුව ගන්නවා. ඒ නිසා නිමෙවුමක උපාංගිකුත් වෙනවා තොරතුරු. අර වගේම යෙදවුම් වල උපාංගිකුත් වෙනවා තොරතුරු. තේරුණානේ? ඊළඟට අපි කෝක පරිවර්තන ක්‍රියාවලිය. යෙදවුම් නිමෙවුම් ක්‍රියාවලිය වටිනාම කොට තමයි දා ඉගෙනු පරිවර්තන ක්‍රියාවලිය. ඒ පරිවර්තන ක්‍රියාවලිය කියන්නේ නිමෙවුම් බිහි කර ගැනීම පිණිස යෙදවුම් නිශ්චිත රටාවකට වෙනස් කරනු ලබන නිශ්චිත රටාවකට පරිවර්තනය කිරීමට භාජනය කරන ව්‍යාපාරකාරයන් සමූහයක්. තේරුණානේ? ඒ විදිහට අපි එදා යෙදවුම් නිමෙවුම් ක්‍රියාවලිය උදාහරණ සහිතව කතා කරා. ඇඟලුම් කම්මලක උදාහරණයක් ගත්තා. මෝටර රථ නිෂ්පාදනය කරන ව්‍යාපාරික උදාහරණයක් ගත්තා. ඒක හොඳටම පැහැදිලි කළා. ඊළඟට අපි එතනින්ම ආපු ඊළඟ සංකල්පය තමයි ව්‍යාපාරකාරයන්. අපි ව්‍යාපාර කරන හතක් කතා කරා. සාමාන්‍යයෙන් විභාගෙට අනිවාර්යයෙන්ම ව්‍යාපාරකාරයන්ගෙන් එක ප්‍රශ්නයක් හරි යොමු වෙනවා. ඒ කියන්නේ මගේ අත්දැකීම අනුව මගේ පළපුරුද්ද අනුව ව්‍යාපාරකාරයන් කියන ඒකකය නැත්නම් පාඩම් ඒකකය උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයේ තුල සංගවන්න බෑ. එක්කෝ විහෝගත ප්‍රශ්නයක් වශයෙන් නැත්නම් රචනා ශෛලී ලියන ප්‍රශ්නයක් වශයෙන්. එහෙම නැත්නම් වාස්තවික අභ්‍යාසයක් වශයෙන් හරි එනවා. ඒ කියන්නේ එක්කෝ අර හිස්තන් පුරවන නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්නයක්. එහෙම නැත්නම් කෙටි නිශ්චිත පිළිතුරු ලියන ප්‍රශ්නයක්. එහෙමත් නැත්නම් බහුවර්ණ ප්‍රශ්නයක් කියන කොහෙන් හරි මේක මතුවෙන නිසා වටිනාම පාඩම් ඒකකයක් තමයි මේ ව්‍යාපාරකාරයන් හත මතක තියාගන්න ඕනේ. මතකයිනේ? අපි කතා කරන්නේ නිෂ්පාදනයේ ඕනෑම ව්‍යාපාරයක නිෂ්පාදනයක් වෙනවා කියලා කිව්වා. එක්කෝ භාණ්ඩ එක්කෝ සේවා නිෂ්පාදනය වෙනවා කියලා කිව්වා. දැන් අපිට සාමාන්‍යයෙන් මතක් වෙන්නේ නිෂ්පාදනයේ කොහොම කම්හලක් කර්මාන්තශාලාවක්නේ. කර්මාන්තශාලාවක් ඇතුලේ අපිට භාණ්ඩ නිෂ්පාදනය කියලා හැඟෙනවා, දැනෙනවා, දකිනවා නේ. නමුත් අපි පාසලක ගත්තොත් ඉස්කෝලේක නිෂ්පාදනයක් වෙනවා කියලා අපිට දැනෙන්නේ නැහැ. ඉස්කෝලේ එකක් තියෙනවා. ඒ දැනුම නිෂ්පාදනය වෙනවා. තේරුණාද? පන්සලක පල්ලියක නිෂ්පාදනය වෙනවා කියලා අපිට හැඟෙන්නේ නැහැනේ, දැනෙන්නේ නැහැනේ, හිතෙන්නේ නැහැනේ. නමුත් වෙනවා. මොකද්ද? බෞද්ධ අපි ආගම් දර්ශනය. ඒ වගේම
මිනිස්සුන්ට ආගමික මඟ පෙන්වීම, ආගමික මඟ පෙන්වීම, ආගමික උපදේශන සේවා, ධර්මදේශනා වැනි උපදේශන සේවා මගින් මිනිස්සු සුවපත් කිරීම. මිනිස්සු සුවපත් කිරීම. ඒ වගේ එනම් එතන සේවා නිෂ්පාදනයක් වෙනවා. එන ඕනම ව්‍යාපාරයක නිෂ්පාදන ක්‍රියාවල කියලා කිව්වා. ඊළඟට අපි ඒකේ වැදගත්ම තව එකක් අලෙවිකරණය. පුළුල් ක්‍රියාවලියක් වගේ අපිට වෙනම පාඩම් එකකක ඉස්සරහට තියෙනවා කියලා කිව්වා. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුවමනා සපුරා ගැනීමේ සිට අවශ්‍යතා සහ වුවමනා සපුරා ගැනීමේ සිට ඒවා ඉතා ඉහළින්ම තෘප්තිමත් කළ හැකි වන ආකාරයේ නිමැවුම් බිහි කර ගනුදෙනුකරුවන් අතර පත් කර ඔවුන් තෘප්තිමත් කිරීමේ දීර්ඝ ක්‍රියාවලියක් කිව්ව අලෙවිකරණය. ඕනෑම කුඩා ව්‍යාපාරිකයෙක් වේවා, මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් වේවා, අලෙවිකරණය අනුගමනය කරනවාමයි. කිසිදු ව්‍යාපාරයකට අලෙවිකරණ ක්‍රියාව, අලෙවිකරණ කාර්ය මගහැර ඉදිරියට ගමන් කිරීමක් නැහැ. අලෙවිකරණ කාර්ය මගහැර ඉදිරියට යන්න උත්සාහ කළොත් අනිවාර්යයෙන්ම ඉන් එහාට ව්‍යාපාර කටයුතු අක්‍රිය වෙනවාමයි. ඒ නිසා ඕනෑම ව්‍යාපාරිකයෙක් අලෙවිකරණයේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වුවමනා හඳුනා ගැනීම, ඔවුන් සමග සම්බන්ධතාව පැවැත්වීම, ඔවුන්ට ගැළපෙන නිමැවුම් ලබා දීම, ඔවුන්ට මිල උපාය මාර්ග හඳුන්වා දීම, ඔවුන් ආකර්ෂණය කරගෙන ප්‍රචාරණ කටයුතු කිරීම, ඔවුන්ගේ වෙනස් වන ජීවන රටාවන් හඳුනා ගැනීම වැනි ක්‍රියාකාරකම් රැසකින් තමයි නිතර ඒවා අනිවාර්යයෙන්ම සෑම ව්‍යාපාරයකටම පොදුයි කියලා කිව්වා. අපි අලෙවි ව්‍යාපාර කාර්යයන් යටතේ තවත් වැදගත්ම එකක් කතා කරා. මේ ගොඩක් මගේ අත්දැකීම් අනුව ශිෂ්‍යෝ වැඩි පිරිසක් මේ කාර්ය තේරුම් ගත්තේ නැහැ. පරිපාලනය ඇඩ්මිනිස්ට්‍රේෂන්. මේ පරිපාලනයයි කළමනාකරණයයි දෙකක්. කවදාකවත් එකක් වෙන්නේ නැහැ. කළමනාකරණය මැනේජ්මන්ට්, පරිපාලන ඇඩ්මිනිස්ට්‍රේෂන්. පරිපාලනයට ප්‍රධාන කාරණා අපි දෙකක් අන්තර්ගතයි කියලා මතක් කරා. එකක් තමයි විධිමත් ලෙස ලිපි ලේඛන කටයුතු නඩත්තු කිරීම. නැත්නම් විධිමත් ලෙස ලිපි ලේඛන පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය. ලිපි ලේඛන කොහොම ඒකේ විවිධ කෝණයන්ගෙන් අපිට කතා කරන්න පුළුවන්. සේවකයන් සම්බන්ධ ලිපිගොනු. සේවකයන්ගේ පැමිණීමේ ලේඛන, නිවාඩු ලේඛන, අතිකාල ලේඛන ආදි වශයෙන් විවිධ ලේඛන. ඒ වගේම මේගොල්ලෝගේ පර්සනල් ෆයිල්, පෞද්ගලික ලිපිගොනු, සේවයෙන් ඉවත් වෙලා සියලු දීමනා ගෙවා නිම කරන තෙක් ඒ සේවකයන්ට අදාළ ලිපිගොනු අකණ්ඩව විධිමත්ව පවත්වාගෙන යන්නම ඕන. සේවකයන්ලගේ මොන පත්වීම ලිපි අස්ථානගත වුණත් සේවකයෙකුත් මම මෙයා ඇතන මෙච්චර කාලයක් වැඩ කරා කියලා ඒ සේවකට අදාළ සියලු තොරතුරු අදාළ පෞද්ගලික ලිපිගොනුව ක්ෂණයෙන් අපට හොයාගන්න පුළුවන් විදිහට පිළිවෙලකට අංක කරලා අපිට ඒක මේන්ටේන් කිරීමේ වැඩපිළිවෙල තියෙන්නට ඕන. අනිත් එක තමයි sannivedana. ව්‍යාපාරයේ විවිධ අංශ තියෙනවා. ඒ සෑම අංශයක් අතරම මනා සම්බන්ධීකරණයක් තියෙනවා. දැන් මගේ ආදි ශිෂ්‍යෝ ඉන්නෝ දහස් ගාණක් ලංකාවේ පුරාසා විදේශ රටවල සේවය කරන සමහර මම ඒගොල්ලන් අහනවා දැන් ඔයාලගේ ආයතනයේ දැන් ඔයාලගේ අසවල් සෙක්ෂන් එක අසවල් බ්‍රාන්ච් එක මොනවද කරන්නේ? දන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. අංශ පහක් නම් අංශ පහේම ඉන්න සේවකෝ පසු වර්ගයේම එකිනෙකා තුල අවබෝධයක් තියෙන්න ඕනේ, දැනගැනීමක් තියෙන්න ඕනේ, එක් අංශ වලින් කරන්නේ මොනවද කියලා. එහෙම අංශ අතර මනා සම්බන්ධීකරණයක් කරන්න අවශ්‍ය පාලම තමයි sannivedanaya. අනිවාර්යයෙන්ම එහෙනම් ව්‍යාපාරයක සියලු අංශ අතර විධිමත් අභ්‍යන්තර sannivedana ක්‍රියාවලියකුත් පවත්වාගෙන යන්න ඕනේ. ඒවා ලිඛිත ක්‍රම වෙන්න පුළුවන්, වාචික ක්‍රම වෙන්න පුළුවන්. ඒ වගේම බාහිර පාර්ශ්ව සමග වැදගත්ම ගනුදෙනුකරුවන්ට ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වීමේ sannivedana පහසුකම් දීලා තියෙනවා. ඒ වගේම සැපයුම්කරුවන්, බැංකුකරුවන්, නීති උපදේශකයින්, අදාළ රාජ්‍ය බලාධිකාර වැනි ඕනෑම බාහිර පාර්ශ්ව එක්ක අවශ්‍ය sannivedana පහසුකම් සම්බන්ධලා තියෙනවා. ඒ වගේ ලිපි ලේඛන කටයුතු විධිමත්ව හැසිරවීමත් අභ්‍යන්තර බාහිර sannivedana කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමක් තමයි පරිපාලනය කියන එකකින් එන්නේ. ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන එකකින් එන්නේ පරිපාලනය. තේරෙනවද? එතකොට කළමනාකරණ කියන්නේ වෙනම කතන්දරයක්. කළමනාකරණය කියන්නේ කුමක් කොපමණ කවදා කෙසේ කවදා කෙසේ නිපදවන්නේ දැයි තීරණය කිරීමේ ක්‍රියාවලිය. ඒක වෙනම කතන්දරයක්. ඒ කළමනාකරණය කියන ක්‍රියාවලිය පවා සක්‍රිය කිරීමට
දායක වෙන්නේ නැත්නම් සහාය වන සංකල්පයක් සපෝටින් කන්සෙප්ට් එකක් තමයි පරිපාලනය කියලා කියන්නේ. තේරුණානේ? ඔය වගේ අපි මූල්‍යණය ගැන කතා කරා. ව්‍යාපාරයට වාසිදායක මාර්ගයන්ගෙන් අරමුදල් රැස් කරගෙන වඩා ඵලදායී මාර්ගවල යෙදවීම සම්බන්ධ ක්‍රියාකාරකම් රසක් වූ මූල්‍යණය කියලා. ඒත් අපි කතා කරා මානව සම්පත් කටයුතු කියලා. නැත්නම් මානව සම්පත් කළමනාකරණය. ඕනෑම ව්‍යාපාරයක පැවැත්ම හෝ අභාවය තීරණය කරන ප්‍රධානම බලවේගයක් තමයි මානව සම්පත. ඒ නිසා ව්‍යාපාරයකට යෝග්‍යතම සේවකව හොයාගන්නවා. කියන්නේ වඩාත් සුදුසුකම් තියෙන කැපවීමෙන් සේවය කළ හැකි අභිප්‍රේරණය වූ තෘප්තිමත් වූ ශ්‍රම හමුදාවක් පවත්වාගෙන යන්නට ඕන. එහෙම ශ්‍රම හමුදාවක් සොයාගෙන අඛණ්ඩව රඳවා ගැනීමේ ක්‍රියාවලිය තමයි මානව සම්පත් කළමනාකරණය වෙන්නේ කියලා කිව්වා. ඒතකම අපි කිව්වා පර්යේෂණ හා සංවර්ධන නූතන තරඟකාරී ව්‍යාපාර ලෝකයක ඉතා වටිනා කාර්යභාරයක් වටිනා මෙහෙවරක් මේකින් කරනවා. මොකද අද වෙළඳපොළ හරිම තරඟකාරී. ඒ වගේම වෙළඳපොළ හරිම සංකීර්ණයි. මේ සංකීර්ණත්වයට පත් වෙන්නේ එකම කර්මාන්තයට අලුතෙන් ව්‍යාපාරිකෝ දිනෙන් දිනම ප්‍රවේශ වීමේ ප්‍රවණතාවක් දකින්න නිසා. දැන් බලන්න අපි දැනට අවුරුදු 20කට 25කට උඩදී එහා පැත්තට ගියොත් නැත්නම් ඕගොල්ලන්ගේ ජීවිත කාලයෙන් ගත්තොත් ඕගොල්ලන් දැන් අවුරුදු 12කට වගේ එහාට ගියොත් එහෙම වෙළඳපොලේ චොක්ලට් ගන්නකොට සමහර චොක්ලට් වර්ග 2ක් 3ක් 4ක් තියෙනවා. අද චොක්ලට් වර්ග 100 ගාණක් තියෙනවා. අපිටම ගැටලුවක් මොනවද ගන්න? මොකක්ද හොඳ චොක්ලට් වර්ග? වෙනදා භෝජනාගාර ගත්තොත් නගරයකට එකයි නැත්නම් දෙකද භෝජනාගාර 10ක් 15ක් 20ක් 30ක් තියෙනවා. අපි ප්‍රශ්නයක් මොන භෝජනාගාරද හොඳ? සමහර අය කියන අසවල් භෝජනාගාරය තමයි රයිස් ඇන් කරි හොඳ. තවත් කෙනෙක් කියනවා නෑ ඒ කියන්නේ අසවල් එක හොඳ. අපි මොකද වෙන්නේ? අපි ව්‍යාකූල වෙනවා. මේ නිසා මෙන්න මේ වේගෙන් වෙනස් වන, වේගෙන් පුළුල් වන, වේගෙන් තරංකාරීත්වයට පත්වන වෙළඳපොළ තුල අපේ වෙළඳපොළ කොටස අපේ මාකට් එක අපි ආරක්ෂා කරගන්න නම් කලින් කලට වෙළඳපොළ සමීක්ෂණ නැත්නම් වෙළඳපොළ පර්යේෂණ කරන්න වෙනවා. ඒ කියන්නේ වෙළඳපොළ පිළිබඳ සූක්ෂම නිවැරදි ගැඹුරු අධ්‍යයනය කරන්න වෙනවා. ඒ අධ්‍යයනයන් මගින් වෙළඳපොළේ සිදුවන වෙනස් වීම නැත්නම් විචලතා ඒ වගේම ප්‍රවණතා ප්‍රවණතා අපි හඳුනා ගන්න වෙනවා. හඳුනාගෙන ඒ විචලතා සහ ප්‍රවණතා වලට ගැළපෙන පරිදි අපේ ව්‍යාපාර කටයුතු විශේෂයෙන්ම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය මිල කිරීම අලෙවි කිරීම හඳුන්වා දීම වෙන දේවල් ඒ වෙළඳපොළ වෙනස් වීම වලට ගලප ගන්න ඕනේ. ගලප ගත්තොත් අපට අපේ ඉල්ලුම අපේ වෙළඳපොළ නැත්නම් අපේ වෙළඳපොළ කොටස වර්ධනය කරගන්නත් නැත්නම් වර්ධනය නොවුනත් අකණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙන නිසා ඕනෑම ව්‍යාපාරයකට මේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු කියන කාර්යය ඉතාම වැදගත් වෙනවා. ඔය වගේ අපි ව්‍යාපාර කාර්යයන් 7ම කතා කරා ගිය එකකේ. ඊළඟට අද අපි කතා කරන්නට යන්නේ පළවෙනි ඒකකයේ තුල 1.5 ඒකකයට අයිති ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව. නැත්නම් ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශව. මුලින්ම මේ ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වනවා කියන්නේ මොකක්ද? ඇල්මක් දක්වනවා කියන්නේ මොකක්ද? අපි කියන්නේ ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා මේගොල්ලන්ට. ඇල්මක් දක්වනවා කියන්නේ ව්‍යාපාරයක් හා සබැඳි විවිධ පාර්ශවයන් ව්‍යාපාරවල කුමක් කෙරෙනවද? ව්‍යාපාරයේ කොතනද ක්‍රියාත්මක වෙන්නේ? ව්‍යාපාරයේ කුමන ඉලක්ක කරා ගමන් කරන්න උත්සාහ කරනවද? ඒ දැනටමත් මේ යන ගමන් මඟ අනුව ඒ ඉලක්ක වලට අපේක්ෂිත කාලය තුල අපේක්ෂිත ආකාරයෙන්ම ළඟා විය හැකිද? ඒ වගේ මේ ව්‍යාපාරය තව දිගු කාලයක් ලාභදායී ලෙස ක්‍රියාත්මක වෙයිද? මේ ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය යහපත්ද? මේ ව්‍යාපාරයේ සමාජයට හිතකර සමාජ හිතකාමී ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවද? නැත්නම් සමාජයට හිතකාමී නොවන කටයුතු ඉෂ්ට කරනවද? මේ ව්‍යාපාරයේ රජයට ප්‍රමාණවත් බදු ගෙවමින් රටේ පුරවැසියන්ගේ ආර්ථික සුබසාධනයේ තහවුරු කරන්න අවශ්‍ය ශක්තිය රජයට දෙනවද නැද්ද? වගේ විවිධ ආකාරයෙන් විවිධ පැතිවලින් ව්‍යාපාර කටයුතු
හරියාකාරව සිදු වෙනවද කියලා හොයලා බලන්න උනන්දු වෙන පුද්ගලයෝ සහ ආයතන සහ කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. ව්‍යාපාර ලෝකයේ තුල තියෙන ව්‍යාපාර විවිධ විශේෂම සමාජයට ඒ වගේම රජයට ගනුදෙනුකරුවන්ට ආදි වශයෙන් ව්‍යාපාරික සම්බන්ධ විවිධ පාර්ශවයන්ට හිතකර විවිධ පාර්ශවයන්ට ගැළපෙන ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් තියෙනවද ක්‍රියාත්මක වෙනවද කියලා හොයලා බලන්න කැමැත්තක් දක්වන පුද්ගලයන් සහ ආයතන සහ කණ්ඩායම් තියෙනවා. ඒගොල්ලෝ තමයි ව්‍යාපාර සම්බන්ධ ඇල්මැති පාර්ශව නැත්තම් ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ උනන්දු වෙනවා කියන්නේ? උනන්දු වෙනවා. දැන් උනන්දු වෙලා කොහොමද ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ? ක්‍රියාත්මක වෙන්නේ ඒගොල්ලෝ ව්‍යාපාර සම්බන්ධයෙන් පළවෙනවනේ ප්‍රසිද්ධ පුවත්පත්වල ව්‍යාපාරික පුවත් නැත්නම් ව්‍යාපාරික පිටු ඒවා යනවා මේගොල්ලන්ගේ ව්‍යාපාර ලාභදායි. මේගොල්ලෝ හඳුන්වා දෙන නව නිමවුම් පිළිබඳ තොරතුරු. මේගොල්ලෝ ගිය අවුරුද්ද තුල කතරම් ලෝක වෙළඳපොළට භාණ්ඩ අපනයනය කළාද? ගිය අවුරුද්ද තුල කොච්චර රජයට බදු ගෙව්වද? අන්න ඒ වගේ තොරතුරු හොයන්න උනන්දු වෙනවා. එහෙම නැත්නම් විධිමත් සෑම ව්‍යාපාරයක්ම වාර්ෂිකව හදන ඇනුවල් රිපෝට්ස් වාර්ෂික වාර්තා. ඒ වාර්ෂික වාර්තාවල තියෙනවා ව්‍යාපාරයේ සමස්ත ක්‍රියාවලිය සහ ප්‍රගතිය. ඒකේ තියෙනවා චෙයාමන්ස් රිවිව් කියලා එකක්. සභාපතිවරයාගේ ප්‍රකාශයක් තියෙනවා. සභාපතිවරයාගේ හෙළිදරව් කියලා කොටසක් තියෙනවා. හරිම වැදගත්. ඒ සභාපතිවරයාගේ හෙළිදරව්ව තුලින් අපිට විනිවිද පේනවා ව්‍යාපාරයේ ආපු ගමන් මඟ. ව්‍යාපාරයේ ක්‍රියාත්මක භාවය. ගොඩක් අය දන්න ඕනකමින් ඒ චෙයාමන්ස් රිවිව් කියන කොටස කියවනවා. තේරෙනවද? අන්න ඒව කියවන්න උනන්දු වෙනවා කියන්නේ මොකද්ද? මේ ව්‍යාපාරික උනන්දු. ඒ වගේම ව්‍යාපාරයේ මූල්‍ය වාර්තා සාමාන්‍ය සමාගම් වල විශේෂයෙන් මූල්‍ය වාර්තා වාර්ෂිකව ප්‍රසිද්ධ කරනවා. ප්‍රසිද්ධ පුවත්පත්වල. ඒ වගේම අන්තර්ජාලය හරහා අපි ඒ තොරතුරු කියවන්න උනන්දු වෙනවා. ඒ වගේම සෑම සමාගමක්ම වාර්ෂිකව මහා සභා රැස්වීමක් පවත්වනවා. ඇනුවල් ජෙනරල් මීටින් එකක්, AGM එකක්. ඒ ඇනුවල් ජෙනරල් මීටින් එකේ තමයි ගිය අවුරුද්දේ ප්‍රගතිය සමාලෝචනය වෙන්නේ. සහ ඉදිරි වසරේ ඉලක්කගත ව්‍යාපාර කටයුතු, ඒ වගේම නව ව්‍යාපාර සැලසුම් පිළිබඳ සාකච්ඡාවට වදු වෙනවා. එතකොට අන්නේ රැස්වීම් වල සාකච්ඡා වුණේ මොනවද කියලා ඒ රැස්වීම සම්බන්ධ වෙච්ච කොටස් හිමියන්ගෙන් හිමිකරුවන්ගෙන් අසා දැනගන්න උනන්දු වෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ මූල්‍ය වාර්තා වල පිටපත් ලබා ගන්න පුළුවන් මාර්ග වලින් ලබා ගන්නවා. ඔය වගේ විවිධ ආකාරයෙන් ව්‍යාපාර විශේෂයෙන්ම ව්‍යාපාරයේ නිෂ්පාදනය වෙන්නේ මොනවද? ව්‍යාපාරයේ ලාභදායීද? ද්‍රවශීලතාවය ඉහළයිද? ව්‍යාපාරයේ ණය බරද නැද්ද? ව්‍යාපාරයේ වගකීම් අභිභවවත්කම් තියෙනවද? වත්කම් අභිභවවගකීම් තියෙනවද? ආදි වශයෙන් නිරන්තරයෙන්ම හොයලා බලන පිරිසක් ඉන්නවා. අන්නේ පිරිස තමයි ඇල්මක් දක්වන පාර්ශව කියන්නේ. මේකත් නිරන්තරයෙන්ම විභාගයට අහනවා. ව්‍යාපාර අධ්‍යයනයේදී පමණක් නොවේ. හොඳට මතක තියාගන්න මේ කොටස ගිනුම් කරන විෂයටත් අදාළයි. ඇතැම් අවුරුදුවල මෑත අවුරුදුවල ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයේ අහුව ප්‍රශ්නයක් එහා සමාන ප්‍රශ්නයක් ගිනුම් කරලා පෙරේ තිබුණා. ඒ නිසා මේ විෂයන් දෙකටමත් එක තමයි මේක තේරුම් ගන්නට ඕනේ. හරිනේ? එතකොට එහෙම උනන්දුන පාර්ශ්ව කීපයක් ඉන්නවා. අපි විභාගයට අහනවා මෙන්න මේ වගේ ප්‍රශ්න. ව්‍යාපාරයේ කෙරේ උනන්දුවක් දක්වන ප්‍රධාන පාර්ශව 4ක් නම් කරන්න. එහෙමත් අහන කිඩි ප්‍රශ්නයක්. ඒතර ලකුණු එකක් නැත්නම් දෙකක්. එවෙලට අහන ව්‍යාපාරයේ කෙරේ උනන්දුවක් දක්වන පාර්ශව 4ක් නම් කර එසේ උනන්දුවක් දැක්වීමට හේතු එක බැගින් නැත්නම් හේතු දෙක බැගින් දක්වන්න. නැත්නම් නම් නොකර හැවුවත් මම කියන්නේ සමහරට හේතු දෙකක් ලියන්න. සමහරට පේපර් එකේ අපේක්ෂා කරන එකයි. නම් නොකර හැවුවොත් සමහර අවුරුදු වල දෙකක් නිසා අපි කෝකටත් අපි දෙකක් ලියමු. මොකද දෙකක් අපේක්ෂා කරන තැනක අපි එකක් ලියුවොත් අපරාධයක් නේ. ලකුණු කොටසක් නැති වෙනවනේ. තේරුණාද? ඒ වගේ එහෙම නැත්නම් අහනවා ව්‍යාපාරයක් සම්බන්ධ ඇල්මක් දක්වන පාර්ශව 8ක් නම් කර ඕනෑම පාර්ශව දෙකක් එසේ උනන්දුවක් දක්වන්න ඇල්මක් දක්වන්න හේතු පැහැදිලි කරන්න. එතකොට හේතු දෙකක් ලියන්න ඕනේ. 8ම නම් කරනවා. තමන් කැමති දෙකක් අපි වෙනම අරගෙන හේතු පැහැදිලි කරනවා. හරිනේ? පළවෙනි එක්කෙනා තමයි අයිතිකරුවෝ. ඕනස්ලා. දැන් ව්‍යාපාර අයිතිකරුවෝ කියන එක අපි දන්නවනේ. ව්‍යාපාරයකට අරමුදල් සම්පාදනය කරලා නැත්නම් අරමුදල් යොදවලා ඒ ව්‍යාපාරයේ වත්කම් වලට හිමිකමක් දරන සහ ලාභ භුක්ති විඳින අය තමයි අයිතිකරුවෝ කියන්නේ. තේරුණානේ? එතකොට
අන්න ඒ අයිතිකරුවෝ ව්‍යාපාරයක උනන්දු වෙන ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි Taman ආයෝජනය කළ මුදලට ප්‍රමාණවත් ලාභයක් ලැබේදයි දැන ගැනීමට. දැන් මම ව්‍යාපාරයක හිමිකරුවෙක් නම් මගේ බැංකුවල තියෙන සල්ලි බැංකුවෙන් ආපසු විත්ඩ්‍රෝ කරගෙන ආපසු අරගෙන ව්‍යාපාරිකයෝ යොදවන්නේ නැහැනේ මට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැත්තම්. තේරුණාද? ඒ නිසා මම බලනවා බැංකුවේ තියෙන සල්ලි බැංකු පොලියත් අපි පැත්තකට දාලා අපි මේ කරපු ආයෝජනයෙන් සාධාරණ නැත්තම් මට සතුරු වෙන්න පුළුවන් අපේක්ෂිත ලාභයක් ලැබෙනවද කියලා මම හොයලා බලනවා. අන්නේ අපේක්ෂිත ලාභය ලැබෙනවද කියලා තහවුරු කරගන්න අයිතිකරුවෙක් වශයෙන් මම ව්‍යාපාර කටයුතු උනන්දු වෙනවා. මම අනිවාර්යෙන් ව්‍යාපාරේ මහා සභා රැස්වීම නියෝජනය කරනවා. ව්‍යාපාරේ කළමනාකරුවන් ක්‍රියාකාරකම් ගැන හොයලා බලනවා. ව්‍යාපාරේ මූල්‍ය වාර්තා, ප්‍රගති වාර්තා, වාර්ෂික වාර්තා මම පරිශීලනය කරනවා. තේරුණාද? ව්‍යාපාරේ මම සේවකයන් සමග විටින් විට සාකච්ඡා කරනවා. ඒගොල්ලන්ගේ අසා දැනගන්න මොනවද ව්‍යාපාරේ වෙන්නේ කියලා මට අයිතියක් තියෙනවා. ඇයි? මගේ ආයෝජනයේට ප්‍රමාණවත් ලාභයක් ලැබෙනවද කියලා මට ඒවෙන් පුළුවන් තොරතුරු රැස් කරගන්න. ඒවෙන් මගේ මේ අපේක්ෂිත ලාභේ විශ්වාසයෙන්ම ලබා ගන්න පුළුවන්ද කියලා මට තහවුරු කරන්න පුළුවන් නිසා මම උනන්දු වෙනවා කියන්නේ. අනික ව්‍යාපාරේ වර්ධනය. ලාභේ වගේම මට අවශ්‍ය ව්‍යාපාරේ වර්ධනය කරන්න. මම කැමති නැහැ ගිය අවුරුද්දේ ව්‍යාපාරයේ තිබුණු තැනම මේ අවුරුද්දේ තින දකින්න. මම කැමති ඊට පියවර කීපයක් එහාට ගිහිල්ලා නැත්නම් ඉස්සරහට ගියපු ව්‍යාපාරයක් දකින්න. ඒ නිසා ව්‍යාපාරේ එන්නම අපි කියන්නේ අහස් යාත්‍රාවක් ගමන් කරන්න. ටේක් ඕෆ් කරන්න ආසේ. අහස් යාත්‍රාවට ටේක් ඕෆ් කරන්න ආසේ ක්‍රමානුකූලව වර්ධනය වෙන තත්ත්වයක් දකින්න මම කැමතියි. අන්නේ වර්ධනයක් තත්ත්වයේ වර්ධන මාර්ගයකද ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන්නේ කියලා මට දැනගන්න තහවුරු කරගන්න මම ව්‍යාපාර කටයුතු කරේ උනන්දු වෙනවා. ඊළඟට වෙළඳපොළ කොටස. මාකට් ෂෙයාර් එක. මම හිමිකරුවෙක් වශයෙන් දැනගන්න කැමතියි මගේ සමස්ත වෙළඳපොළ මෙච්චරයි. ඒ කියන්නේ සමස්ත වෙළඳපොළේ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මෙච්චරයි. ඒ සමස්ත වෙළඳපොළෙන් මගේ ව්‍යාපාරය මේ වන විට මෙච්චර වෙළඳපොළ කොටසක් මෙච්චර ගනුදෙනුකරුවන් පිරිසක් දිනාගෙන ඉන්නවා කියලා මම දැනගන්න කැමතියි. ඒ වගේම සෙසු තරංකරුවන්ගේ වෙළඳපොළ කොටස් වලට සාපේක්ෂව මගේ වෙළඳපොළ කොටස මගේ ව්‍යාපාරයේ දිනා ඇති වෙළඳපොළ කොටස ප්‍රමාණවත්ද නැද්ද? ප්‍රමාණවත් නොවේ නම් ඒක වර්ධනය කරගන්න මම විසින් ව්‍යාපාරයට කළ යුතු යෝජනා මොනවද? මම විසින් ව්‍යාපාරයේ කළමනාකරණයට කරන්න ඕන උපදේශන සේවා මොනවද? නිර්දේශ මොනවද කියලා මම දැනගන්න ඕනේ. ඒ සඳහා මම ව්‍යාපාරය කෙරේ උනන්දු වෙනවා. ඒ වගේ අයිතිකරුවෝ ප්‍රධාන කාරණා තුනක් සම්බන්ධයෙන් ව්‍යාපාරය කෙරේ උනන්දු වෙනවා. මොනවද? තමන්ගේ ආයෝජනයේට ප්‍රමාණවත් ලාභ නැත්නම් ප්‍රතිලාභ ලැබෙනවද? තමන්ගේ ව්‍යාපාරය වර්ධනය වන ගමන් මාවතක තියෙනවද? තමන්ගේ ව්‍යාපාරය සමස්ත වෙළඳපොළෙන් ප්‍රමාණවත් වෙළඳපොළ කොටසක් දිනාගෙන තියෙනවද? අන්න ඒ කාරණා තුන සම්බන්ධ පැහැදිලි අවබෝධයක් තහවුරුවක් ලබා ගන්න හිමිකරුවන් ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙනවා. ඊළඟට දෙවන පාර්ශ්වය තමයි කළමනාකරුවෝ මැනේජර්ස්ලා. හිමිකරුවෝයි කළමනාකරුවෝ දෙගොල්ලෝ. ඇතැම් විට පමණක් හිමිකරුවෝයි කළමනාකරුවෝයි එක ගොල්ලක් වෙන්න පුළුවන්. තනි පාර්ශ්වයක් වෙන්න පුළුවන්. දැන් ඒ ලංකාවේ තියෙන ඒක පුද්ගල ව්‍යාපාර සංවිධාන ඔයගොල්ලෝ දන්නවනේ. කේවල ස්වාම ව්‍යාපාර ඒවැ තනි පුද්ගලයෙක් ව්‍යාපාරයකට මුදල් ආයෝජනය කරලා තනිව කළමනාකරණය කරමින් තනිව ලාභ භුක්ති විඳිමින් තනිව අවදානම් දරමින් ක්‍රියාත්මක වෙනවා. අන්න එතනදී හිමිකරුවෝ කළමනාකරුවෝ දෙන්නේ. නමුත් හවුල් ව්‍යාපාර වෙන්න පුළුවන්. සීමාසහිත පෞද්ගලික සමාගම් වෙන්න පුළුවන්. සීමිත පොදු සමාගම් වෙන්න පුළුවන්. රාජ්‍ය සංස්ථා රාජ්‍ය දෙපාර්තමේන්තු වෙන්න පුළුවන්. ඒවැ හිමිකරුවෝයි කළමනාකරුවෝ දෙපාර්ශ්වය. ඒ කියන්නේ හිමිකරුවන් එක්කෝ ඒගොල්ලන්ට කාර්යබහුලයි. නැත්නම් ඒගොල්ලන්ට ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධ දැනුම මදි. එහෙම නැත්නම් එම කාරණා දෙකම නිසා වෙන්න පුළුවන්. තේරුණාද? වෙනත් හේතුත් වෙන්න පුළුවන්. සමහරට රෝගී තත්ත්වයන්, අසනීප තත්ත්වයන්, සමහරට මානසික ආතතියේ සමතුලිත භාවයේ නොමැති නිසා වෙන්න පුළුවන්. සමහරට කලක් විදේශගත වෙන්න සිදු වෙනවා. වැඩිදුර අධ්‍යාපනයේ පශ්චාත් උපාධි අධ්‍යාපනය හදාරන්න යනවා. ඒ වැනි වෙනත් හේතු නිසා වෙන්න පුළුවන්. අයිතිකරුවෝ ව්‍යාපාර කළමනාකරණය කිරීමට කලට මනාවට ව්‍යාපාරයේ සම්පත් හසුරුවලා අවශ්‍ය ව්‍යාපාර ඉලක්ක කරා ව්‍යාපාරයේ ගෙන යන්නට කළමනාකරුවන් පත් කර ගැනීමක් කරනවා.
මේ කළමනාකරුවෝ කියන්නේ ව්‍යාපාර සම්බන්ධ තීරණ ගනිමින් හිමිකරුවන් වෙනුවෙන් සීමිත සම්පත් මැනවින් හසුරුවමින් ව්‍යාපාර ඉලක්ක කරා ව්‍යාපාර රන් කරවන් ව්‍යාපාර දුවන්න ක්‍රියාත්මක වන ඉහළ විධායක ශ්‍රේණියේ පුද්ගලයන් කීප දෙනෙක්. මෙන්න මේ කළමනාකරුවෝ නිරන්තරයෙන්ම ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙන්න ඕනනේ. මොකද ඒගොල්ලෝ තමයි හිමිකරුවන් වෙනුවෙන් තීරණ ගන්නේ. ඒ කළමනාකරුවන්ට ව්‍යාපාරයේ හිමිකරුවන් වෙනුවෙන් වගකීමක් වගවීමක් තියෙනෝනේ. responsibility and accountability දෙකම තියෙනවා. ඒ කියන්නේ තමන් තීරණගෙන තමන් ක්‍රියාවට නංවන ව්‍යාපාරකාරයන්ගේ එක්ක සාර්ථක එක්ක අසාර්ථක බව පිළිබඳ තමන්ගේ හිමිකරුවන්ට වාර්තා කරන්න බැඳියාවක් තියෙනවා. ඒක තමයි වගකීම කියන්නේ. යම් විදියකින් හිමිකරුවන් අපේක්ෂා කළ මට්ටමින් හිමිකරුවන් පැවරූ මට්ටමින් තමන්ගේ තීරණ වල ඵල ලබන්න බැරි වුණොත් ඒ ලබන්න බැරි වුණු සාධාරණ හේතු තිබේ නම් ඒ සාධාරණ හේතු ඉදිරිපත් කිරීමේ බැඳියාවකුත් තියෙනවා. ඒක තමයි වගවීම කියන්නේ. අන්න ඒ නිසා මේ කළමනාකරුවෝ නිරන්තරයෙන්ම හිමිකරුවන් වගේම ව්‍යාපාරයේ ලාභදායීත්වය ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ තහවුරු කරගන්න උනන්දුවක් දක්වන එක ස්වභාවිකයි. එහෙනම් ඒගොල්ලොත් ව්‍යාපාරයේ ලාභයේ උපරිම වෙනවා දකින්න කැමතියි. මොකද එයාලගේ තීරණ ඉතාම නිවැරදි තීරණ. කාර්යක්ෂම සඵලදායී තීරණ නම් ලාභය උපරිම වෙන්න ඕන. ඒක වෙලා තීරණ නැද්ද කියලා තහවුරු කරගන්න ඒගොල්ලෝ ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙනවා. ඊට අමතරව ව්‍යාපාර වර්ධනය අයිතිකරුවෝ වගේම මේගොල්ලෝ කැමති ව්‍යාපාරයේ එන්නම වර්ධනය වෙන ප්‍රවණතාවක් පෙන්වන්න කාටද අයිතිකරුවන්ට. මොකද අයිතිකරුවන්ගේ නියෝජිතයෝ සමානයි. අයිතිකරුවන්ගේ නියෝජිතයන් හා සමාන මේ කළමනාකරුවෝ. ඒ නිසා නිතරම කළමනාකරුවෝ වෙහෙස වෙනවා. කළමනාකරුවෝ උත්සාහ දරනවා. උත්සුක වෙනවා. තමන්ගේ තීරණ වලින් ව්‍යාපාරයේ පෙර වර්ෂවලට වඩා ඉහළට වර්ධනය වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියලා තහවුරු කරනවා. අන්නේ තහවුරුව තමන්ට පළමුව ලබා ගන්න ඒගොල්ලෝ ව්‍යාපාර කරේ උනන්දු වෙනවා. ඊළඟට එයාලගේ තීරණ කළමනාකරුවන්ගේ තීරණවල සාර්ථක අසාර්ථක බව තමන්ටවත් ඒ කියන්නේ හිමිකරුවන්ට ඇති වගකීම හා වගවීමට අමතරව හිමිකරුවන්ට ඇති වගකීම හා වගවීමට අමතරව තමන්ගේ තීරණවල සාර්ථක අසාර්ථක භාවය තමන් දකින්න සූදානම්. ඒ තමන්ට තහවුරු ලබා ගැනීම සඳහා ඒගොල්ලෝ ව්‍යාපාර කරේ උනන්දු වෙන එක ස්වභාවිකයි. ඊළඟ තුන්වන පාර්ශ්වය තමයි සේවකින් නැත්නම් සේවාදායකයින් එම්ප්ලොයිස්ලා. ඕනම ආයතනයක සෑම අංශයකම විවිධ මට්ටම්වල තනතුරුවල එක්ක කායිකව එක්ක මානසිකව වැඩ කරන ශ්‍රමයේ වැය කරන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි සේවකයෝ කියන්නේ. අරගොල්ලන්ගේ අධීක්ෂණය යටතේ කාගේද කළමනාකරුවන්ගේ එක් කළමනාකරුවන්ට බාර වෙච්ච සේවක හමුදාවක් ඉන්නවා. සේවක පිරිසක් ඉන්නවා. නිතර මේ කළමනාකරුවන්ගේ නියෝග පිළිපදිමින් ඒගොල්ලන්ගේ අධීක්ෂණයටතේ කළමනාකරුවන් විසින් තමන්ගේ තනතුරු අනුව පවරන යම් වැඩ කොටසක් ක්‍රියාත්මක කරන්න බැඳිච්ච පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි සේවකයන් කියන්නේ. ඒගොල්ලෝ ප්‍රධාන හේතු කීපයක් නිසා ව්‍යාපාරිකවරු කෙරෙහි උනන්දු වෙනවා. එකක් තමයි ඉහළ වැටුපක් ලබා ගැනීම. සේවකෝ නිතරම බලන්නේ වැටුප් අඩු කරගන්න නෙවෙයි වැටුප් වැඩි කරගන්න. තමන්ට තමන්ගේ ආයතනයේ තම රැකියාව තුලින් ගන්න පුළුවන් උපරිම වැටුප ලැබෙනවා නම් ඒ සේවක මොනතරම් තෘප්තිමත්ද මොනතරම් අභිප්‍රේරණය වෙනවද? ඒ නිසා තමන්ට මේ ආයතනයේ ලැබෙන ලාභදායි මේ ආයතනයේ හිමි කරගෙන තියෙන වෙළඳපොළ කොටස ඒ වෙළඳපොළ කොටස තුල ලැබෙන විකුණුම් සහ ලාභ මත තමන්ට සාධාරණ වැටුපක් ලැබෙනවද නැත්නම් ලබා ගන්න පුළුවන්ද කියලා තහවුරු කරගන්න ඒගොල්ලෝ ව්‍යාපාර කටයුතු කරේ. ඒගොල්ලොත් හොයනවා. ගිණුම් වාර්තා පරිශීලනය කරනවා. මාසභාර රැසීමේ තොරතුරු හොයනවා. වාර්ෂික වාර්තා වල මොනවද තියෙන කියලා බලනවා. ඒකේ චාමස් රිවිව් එක නැත්නම් සභාපතිවරයාගේ හෙළිදරව් ගැන ඒගොල්ලෝ කියවනවානේ. ඒ වගේම ව්‍යාපාරයේ කෙරෙහි බාහිර පාර්ශ්ව දක්වන අදහස් පිළිබඳ ඒගොල්ලෝ අහුම්කම් දෙනවා. ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරු කළමනාකරු ව්‍යාපාරයෙන් ඉවත් වෙනවා. එයි මේ ඉවත් වෙන්නේ කියලා හොයලා බලනවා. තේරෙනවා. ඒ වගේ මොකද තමන්ගේ වැටුප තමන්ට ඉහළ වැටුපක් සාධාරණ වැටුපක් තහවුරු කරගන්න. දෙවෙනි හේතුව තමයි ප්‍රසාද දීමන. සෑම සේවකෙක්ම උනන්දු වෙනවා වැටුපට අමතරව ප්‍රසාද දීමන බෝනස් ගැන. දැන් ප්‍රසාද දීමනා කියන්නේ දරුවනේ
සේවකයින්ට වර්ෂයකට වරක් හෝ කීප වරක් වැටුපට අමතරව ව්‍යාපාරයක් ඉපවූ ලාභයෙන් ණය අරන් එහෙම නෙවෙයි තේරෙනවද? ව්‍යාපාරයක් ඉපවූ ලාභයෙන් වැටුපට අමතරව සේවකයින්ට පිරිනමන අමතර දීමනාවක් නැත්නම් අමතර සන්තෝෂම් දීමනාවක් ඒක දෙන්න කියලා නීතියක් නෑ අනිවාර්යයෙන්. හරිද? දෙනවා නම් සේවකෝ කැමති. දැන් මම දෙනුවත්ව කලඹු ඩොක්යාඩ් සමාගම කාලයක් කාර්තුවෙන් කාර්තුවට බෝනස් දුන්නා. දැන් එහෙම දෙන්නේ නැහැ වාර්ෂිකව දෙන්නේ. සාමාන්‍යයෙන් වාර්ෂිකව බෝනස් එකක් දෙනවා. සමහර ව්‍යාපාර වැටුපට වැටුපක් දෙනවා. වැටුප ලක්ෂයක් නම් දෙසැම්බර් මාසේ නම් බෝනස් එක දෙන්නේ දෙසැම්බර් මාසේ ලක්ෂ 2ක් හම්බ වෙනවා. වැටුපයි බෝනස් එක. සමහර ව්‍යාපාර වැටුපෙන් දෙගුණයක් දෙන්න පුළුවන්. පස් ගුණයක් උනත් දෙන්න පුළුවන්. ඒතර ලක්ෂ 3ක් විතර වැටුපක් ගන්න කෙනෙකුට වැටුපෙන් දෙගුණයක් ලැබෙනවා නම් දෙසැම්බර් මාසේ එයාට එනම් ලක්ෂ 3 ගානේ 3 ලක්ෂ 9ක් හම්බ වෙනවා. අමතර ලක්ෂ 6ක් හම්බ වෙනවා. ඔය බෝනස් එකට හරි කැමති. ඔය බෝනස් එකට සෑම සේවකයෙක්ම හරි කෑදරයි. ඇයි හේතුව? ඒගොල්ලෝ අවුරුද්දක් අවසානයේ බලන් ඉන්නවා මේ බෝනස් එකෙන් තමන්ගේ ගෙදර කලවොස්ස කරගන්න. තින්ත ගාගෙන ගෙදර නවීකරණය කරගන්න. තමන්ට ගෙදරට අවශ්‍ය මෝටර් බයික් එකක් ගන්න. සමහරට වාහනයක් මිලදී ගන්න. එක්ක පරණ වාහනේ විකුණලා අලුත් වාහනයක් ගන්න. එහෙම නැත්නම් දරුවන්ගේ විවාහ මංගල කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතු කරන්නේ බොහෝ දේ කරන්න පුළුවන්. ඒ නිසා තමන්ට ප්‍රසාද දීමනා ලබා ගන්න පුළුවන්ද ලැබෙනවද කියලා තහවුරු කරගන්න සේවකෝ ව්‍යාපාර ක්‍රියාවලිය කෙරෙහි උනන්දු වෙනවා. ඊළඟට රැකියාව උසස් වීම. කවුද අකමැති උසස් වීමක් ලැබෙනවට? නේ? ඒ වගේ සෑම සේවකයෙක්ම අපේක්ෂා කරනවා උසස් වීම. කිසිදු සේවකයෙක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ තමන් රැකියාවට බැඳුණු තනතුරින්ම විශ්‍රාම යන්න. ගිණුම් ලිපිකරුවෙක් විදිහට විශ්‍රාම යන්න කැමති නැහැ. එයා කැමති අඩු ගානේ සහකාර ගණකාධිකාරිවරයෙක් වශයෙන්වත් විශ්‍රාම යන්න. ගණකාධිකාරිවරයෙක් වශයෙන් විශ්‍රාම යන්න කැමති නැහැ. එයා කැමති අඩු ගානේ සහකාර අධ්‍යක්ෂකවරයෙක්වත් වෙලා විශ්‍රාම යන්න. ඔකනේ ඇත්ත ස්වභාවය. ඒ නිසා තමන්ට මේ ව්‍යාපාර ක්‍රියාවලිය තුල මේ ව්‍යාපාරයේ සක්‍රීය ලාභදායි ගමන් මාර්ගය තුල තමන්ට උසස් වීම ලබා ගන්න පුළුවන්ද කියලා තහවුරුවක් ලබා ගන්න විශ්වාසයක් ඇති කරගන්න අනිවාර්යයෙන්ම සේවකෝ ව්‍යාපාර කටයුතු කරේ උනන්දු වෙනවාමයි. ඊළඟට ණය හිමියෝ ක්‍රෙඩිටර්ස්ලා ව්‍යාපාරයකට ණය සපයන බාහිරින් ණය සපයන පුද්ගලින් සහ ආයතන තමයි ණය හිමියෝ කියන්නේ. ණය හිමියෝ සම්බන්ධ කර නොගෙන කිසිදු ව්‍යාපාරයකට ගමනක් යන්න අපහසුයි වර්තමාන තරංකාරී ගෝලීය ව්‍යාපාර පරිසරය තුළ. නිසා බොහෝ ව්‍යාපාර ණය ගන්න එක සාමාන්‍ය ස්වභාවය. එතකොට අන්නේ ව්‍යාපාරවලට අරමුදල් සපයන ණය සපයන අයත් ව්‍යාපාර ක්‍රියාකාරීත්වය කෙරේ උනන්දු වෙනවාමයි. දැන් දරුවනේ ඕගොල්ලෝ ළඟ විශාල මුදලක් යම් මුදලක් තියෙනවා නම් ඒ මුදල ඔබට ණය දෙන්න පුළුවන් නම් ඔබ ඒ ණය ගන්න අපේක්ෂා කරන ආයතනය ගැන හොයලා බලන්නේ නැද්ද? සාමාන්‍ය හොයලා බලනවා. ඒ ණය ගන්න ආයතන තරම් ලාභදායී නොවන නිතරම ලාභ උච්චාවචනය වන ඇතැම් විට වසරේ දින හෝ සති ගණනක් ව්‍යාපාර කටයුතු අක්‍රියව නිසා වසා තබන ව්‍යාපාරයක් කියලා දැන ඔබ ණය දෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි ණය සැපයුම් කරුවෙක් වශයෙන් ණය මුදාහරින්න සූදානම් වෙනවා නම් අපි උනන්දු වෙනවා ඒ තමන් සපයන ලද ණය මුදල් ආපසු ලබා ගැනීම හැකියාව තියෙන ව්‍යාපාරයක් දිගට දැනගන්න තහවුරු කරගන්න. තේරෙනවද? තමන් ණය දුන්නොත් ඒ ණය තමන්ට ආපසු ලබා ගන්න පුළුවන්ද කියලා දැනගන්න තහවුරු කරගන්න අන්න ණය සැපයුම් කරුවෝ නැත්නම් ණය හිමියෝ ව්‍යාපාරය කෙරෙහි උනන්දු වෙනවා. ව්‍යාපාර විශේෂයෙන්ම ව්‍යාපාරයේ මූලික නිෂ්පාදන මූලික ආදායම් මාර්ග අපනයන ආදායම් වෙන්න පුළුවන්, දේශීය ආදායම් වෙන්න පුළුවන්. ඒ වගේ වියදම් ලාභදායීත්වය තේරුණාද? අමතර වියදම් ඒ වගේ ව්‍යාපාරයේ වඩා යහපත් ක්‍රියාකාරීත්වය ගැන අනිවාර්යයෙන්ම උනන්දු වෙන. මොකද තමන් දීපු ණයවල සුරක්ෂිතතාවය තමන්ට තහවුරු කරගන්න ඕන. ඒ නිසා ණය ආපසු ලබා ගැනීමේ හැකියාව පිළිබඳ කියාව දැනගන්න මේගොල්ලෝ උනන්දු වෙනවා. අනිත් එක ණය මුදලේ සුරක්ෂිත වෙන නිසා අපි කොච්චර මේ අපි දීපු ණය ආපසු අය කරගන්න තිබීදී වුණත් තව ඊළඟ ණය මුදලකුත් ප්‍රදානය කළත් අපට ඒ ණය මුදලේ සුරක්ෂිත බව ආපසු ලබාගෙන හැකියාව තිබෙන බව තහවුරු කරගන්න සදා මේගොල්ලෝ ව්‍යාපාර කරේ උනන්දු වීම
සිදු කරනවා. ඊට අමතරව අපසුරකුම් වල සුරක්ෂිත බව. අපි ණයක් දෙනකොට අපි ණයක් ලබා දෙනකොට ව්‍යාපාරික සාහනේ අපි අපයක් අපේක්ෂා කරනවා. අපයක් නැත්නම් සුරකුම් කියලා කියන්නේ. ඒ කියන්නේ ණය කල්පිරුනම් පස්සේ ණය ණය අපට ගෙවන්න ආපසු ගෙවන්න කාලේ උදා වුණාට පස්සේ පරිණතවන කියන එකයි. ණය ආපසු ගෙවීමේ කාලේ උදා වුණා තියෙනවා. එළබිලා තියෙනවා නම් ඒ මොහොතේදී ණය ගෙවීමේ හැකියාව ශක්්‍යතාවයේ ව්‍යාපාරයේ නැත්නම් එනම් ව්‍යාපාරයේ තමන්ගේ වත්කමක් හෝ වත්කම් කීපයක් හෝ විකුණා හෝ ණය ආපසු ගෙවන්න අපිට දෙක නීතිමය බැඳියාවක් ඇති කරගන්න. ඒක තමයි අප නැත්නම් සුරකුම් කියලා කියන්නේ. නැත්නම් අප සුරකුම් කියලා කියන්නේ. ණය ආපසු ගෙවන්න හැකියාවක් ලැබුණ නැත්නම් ඒ ණය ආපසු ගෙවීමට ව්‍යාපාරයේ වත්කම් ප්‍රමාණයක් නීත්‍යානුකූලව වෙන් කරනවා. ඒ වත්කම් විකුණන්න බෑ. ඒ විකුණන්න වෙන්නේ ණය ආපසු ගෙවන්නමයි. අන්නේ අපසුරකුම් වල සුරක්ෂිත බව නැත්නම් ආරක්ෂාව නැත්නම් විශ්වාසවන්ත බව තහවුරු කරගන්න වෙනවා ණය සපයන පාර්ශවයන්ට. මොකද අපි හිතමු කිසියම් ව්‍යාපාරයක් යම් ඉඩමක් අපේට තියෙනවා අපිට. ඉඩම් ඔප්පුවක්. සමහර ඉඩම හවුල් ඔප්පුවක්. ඒතර ණය ආපසු ගෙවන්න බැරි වුණොත් එහෙම ඒ ඉඩම විකුණන්න බෑ ව්‍යාපාරයට. තනියම තියෙන. මොකද තව හවුල් කරුවෝ ඉන්නවා. අන්න අපි ඒ ගැන උනන්දු වෙන්න අපි ව්‍යාපාර කරේ උනන්දු වෙනවා ණය සැපයුම් කරන වශයෙන්. ඊළඟට පාරිභෝගිකව නැත්නම් ගනුදෙනු කරුවෝ කන්සියුමර්ස්ලා. හරිම වැදගත් පාර්ශවයක්. මොකද ව්‍යාපාරයක නිතරම ව්‍යාපාරයක සෑම දෙයක්ම තීරණය වන කේන්ද්‍රීය සාධකය නැත්නම් ව්‍යාපාරයේ පදනම් සාධකය තමයි පාරිභෝගිකයා නැත්නම් ගනුදෙනු කරුවෝ. කේන්ද්‍රීය සාධකය. සෑම ව්‍යාපාරයක්ම තීරණ ගන්නේ පාරිභෝගිකයා මුල් කරගෙන. තේරුණාද? මොකද පාරිභෝගිකයා විශ්වාසයෙන් භාණ්ඩ හා සේවා වැඩියෙන් මිලදී ගත්තොත් තමයි ව්‍යාපාරයේ ලාභ විකුණුම් ලාභ ඉහළ යන්නේ. පාරිභෝගිකයා අපෙන් ගනුදෙනු කරන්නේ නැත්නම් ගනුදෙනු කරන ප්‍රමාණය අඩු වෙනනම් කරන්නේ අපේ විකුණුම් සහ ලාභ පහළ යනවා. ඒ නිසා පාරිභෝගිකයා ව්‍යාපාරයට වැදගත් සාධකයක්. ඒ වගේම පාරිභෝගිකයාට ව්‍යාපාරයට වැදගත්. මොකද හේතුව මම පාරිභෝගිකයා නම් පාරිභෝගිකයා කියන මගේ වුවමනා ඉෂ්ට කරන්න. මගේ වුවමනා තෘප්තිමත් කරන්න අවශ්‍ය මට අවශ්‍ය දේ මොනවද? විවිධ වූ භාණ්ඩ හා සේවා සපයන්නේ කවුද? ව්‍යාපාරිකයා. එහෙනම් මට අවශ්‍ය භාණ්ඩ හා සේවා මට අවශ්‍ය විදියට සපයනවද? මට අවශ්‍ය මිලකට සපයනවද? මට අවශ්‍ය වේලාවට සපයනවද කියලා මම දැනගන්න කැමතියි. තේරුණානේ? ඒ නිසා ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා ගන්න. තමන්ගේ වුවමනා තෘප්තිමත් කරන්න අවශ්‍ය ගුණාත්මක භාණ්ඩ තමන්ට මේ ව්‍යාපාරයෙන් ලැබෙනවද කියලා ඕනෑම පාරිභෝගිකයෙක් දැනගන්න කැමතියි. එහෙනම් ඒ සඳහා ව්‍යාපාරික උනන්දු වෙන විශේෂයෙන්ම ව්‍යාපාරයේ නිෂ්පාදන වාර්තා. ව්‍යාපාරයේ නිෂ්පාදන වාර්තා ගැන විශේෂම උනන්දු වෙනවා. ඒ වගේ මේ ව්‍යාපාරය දේශීය හෝ විදේශීය වශයෙන් ප්‍රමිති ස්ටෑන්ඩඩ්ස් ඒ කියන්නේ කිසියම් දේශීය වශයෙන් විශේෂම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ දේශීය නිමවුම් සඳහා වැදගත්ම ප්‍රමිති දෙකක් දැන් ක්‍රියාත්මක කරනවා. ඒ තමයි GMP සහතික ප්‍රමිති සහතිකරණය අනිත් එක විදාතා ප්‍රමිති සහතිකරණය. ඒ GMP හෝ විදාතා ප්‍රමිතිය අරගෙන නිෂ්පාදනය කරන නිමවුමක් නම් අපි දන්නවා මේ ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භයේ සිට නිමාවතෙක්ම නිවැරදි නිෂ්පාදන පරිචයන් නිවැරදි නිෂ්පාදන ක්‍රියාකාරකම් නිවැරදි නිෂ්පාදන ශිල්ප ක්‍රම ඔස්සේ නිපදවන ඉස්තරම් නැත්නම් ගුණාත්මක භාණ්ඩයක් බව. අපි උත්සාහ කරනවා එහෙනම් දැනගන්න මේ වගේ දේශීය ප්‍රමිති. අනික ISO ජාත්‍යන්තර ප්‍රමිති. ISO 9001 පොදු තත්ත්ව කල්පනාකරණ පද්ධතිය. ISO 14001 පරිසර සංරක්ෂණයට අදාළ තත්ත්ව කල්පනාකරණ. එහෙනම් පරිසර හිතකාමීව නිෂ්පාදනය කරන ව්‍යාපාරයක්ද? ISO 9001 පොදු තත්ත්ව කල්පනාකරණ පද්ධතියට අනුව ගුණාත්මකව නිපදවන ව්‍යාපාරයක්ද කියලා තහවුරු කරලා පුසු. මොකද හේතුව මම ගනුදෙනු කරු නම් මට අවශ්‍ය මගේ වුවමනා තෘප්තිමත් කරගන්න වෙළඳ පොලෙන් ඉතාම ස්තරම් ගණේ භාණ්ඩයක්. මම වැය කරන රුපියලට ඉතාම අගනා භාණ්ඩයක් තමයි මම අපේක්ෂා කරන්නේ. අන්න ඒක ලැබෙනවද කියලා මට තහවුරු කරගන්න මම ව්‍යාපාර කටයුතු කරේ උනන්දු වෙනවා සොයලා බලනවා. දෙවෙනි එක තමයි වගකීම් නිසි පරිදි ඉටු කරන්නේ දෙසා බැලීම. ඒ කියන්නේ කිසියම් ව්‍යාපාරයක් භාණ්ඩ හා සේවා අලෙවි කරලා අපි කියනවා අලෙවියෙන් පසු සේවා ආෆ්ටර් සේල් සර්විසස්
අලිවෙන් පසු සේවා ඉෂ්ට කරන ව්‍යාපාරත් තියෙනවා නොකරන ව්‍යාපාරත් තියෙනවා. පැහැරන ව්‍යාපාරත් තියෙනවා. දැන් විශේෂයෙන්ම කිසියම් අපි යන්ත්‍රයක් මිලදී ගත්තොත්, ගෙදරක මුළුතැන්ගේ උපකරණයක් මිලදී ගත්තොත්, සංගීත භාණ්ඩයක් මිලදී ගත්තොත් ඒක කලකට පස්සේ අපිට අඛණ්ඩව පවත්වගෙන යාමට නම් ඇතැම් කොටස් මාරු කරන්න නැත්නම් රිප්ලේස් කරන්න වෙනවා. හරිද? එහෙම වුණොත් ඒ අවශ්‍ය කොටස් නැත්නම් අමතර උපාංග අපිට පහසුවෙන් සපයා ගන්න පුළුවන්ද? ඒ උපාංග ලංකාවේ වෙළඳ පොලේ තියෙනවද? තේරෙනවද? ඒවා ලංකාවේ නැත්නම් අපිට ඉක්මනින්ම ගෙන්වලා දෙනවද කියලා අපිට විශ්වාසයක් තියෙනවා. අන්න ඒ වගේ වගකීම් නිසි පරිදි ඉටු කරනවද? අපි අත්තිකාරම් මුදලක් නැත්නම් ඇඩ්වාන්ස් එකක් කළොත් අපට අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය වෙලාවට මේගොල්ලෝ ගෙනත් දෙනවා. ඒ වගේ ව්‍යාපාරය ගනුදෙනුකරුවා වෙත වගකීමෙන් ගනුදෙනුකරුවන්ගේ වුමන ඉෂ්ට කරන්න වගකීමෙන් ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ගනුදෙනුකරුවා නැත්නම් පාරිභෝගික කමිටුව. ඒ නිසා පාරිභෝගිකයා ව්‍යාපාර කටයුතු කරේ උනන්දු වෙනව නොඅනුමානයෙන්. ඊළඟට ව්‍යාපාරේ පැවැත්ම. මොකද පාරිභෝගික වශයෙන් මම දැනගන්න ව්‍යාපාරේ පැවැත්ම. ව්‍යාපාරේ පැවැත්ම ස්ථිරයි. දිගු කාලීනයි. ඒකේ බංකොලොත් වෙන බවක් පේන තෙක්මානයක නැහැ කියලා පාරිභෝගිකයට දැනුනොත් තමයි පාරිභෝගිකයා ව්‍යාපාරයත් එක්ක ගනුදෙනු කරන්නේ. ව්‍යාපාරේ භාණ්ඩාසය වත්පත් කරගන්න. තේරුණාද? දැන් මගේ මිත්‍රයෙක්ගේ වත්තක මම එක්තරා නිවාඩුවක් ගත කරනකොට එතෙන් දෙනවර ජංගම විකුණුම් රට. ඒකේ රයිස් කුකර්, මුළුතැන්ගේ උපකරණ, සීතකරණ විවිධ දේවල් අරගෙන සාම්පල් හරි ඒගොල්ලෝ එල විවිධ දේවල් කියනවා. ඉතින් මිලත් සාධාරණ අඩු. ඉතින් ඒ ගෙදර මම ඒ ත්‍යාගේ වත්තේ බංගලාවේ මුළුතැන්ගේ මොකද්ද බත් පිසින යන්ත්‍රය. අපි කියන රයිස් කුකර් ඒකත් අබලන් වෙලා. ඉතින් දැන් මේ එයාගේ ළඟටම ඇවිල්ලා තියෙනවා. මට තේරෙනවා 120 ගෙදර මිලකුත් අඩු. ගත්තම මෙයා මගේ මිත්‍රයා ගන්නෑ. එයා ඉතින් ප්‍රශ්න අහනවා. ඒ ඔයාලා කම්පැනි එකකුත් කම්පැනි තියෙන බම්බල පිටිය. ඉතින් මෙන්න අපේ ඇඩ්‍රස් එක ඉතින් අපිට ඕක අපි දැන් ගත්තා කියමුකෝ. අවුරුද්දකදී මොනවා හරි ඩැමේජ් එකක් වුණොත් මාසයකදී ප්‍රශ්නයක් වුණොත් අපි බම්බලදී ඔයගොල්ලෝ ඔෆිස් එක නොතිබෙන්න පුළුවන් උතර. නෑ නෑ එහෙම අපි මාතරක් තියෙන බ්‍රාන්ච් එක වගේ. නමුත් ගත්තේ නෑ. අපේ මිත්‍රයෙක් මොකයි අයි ගත්තේ නැති කියලා ලාභයින් කියලා. එයා කියන්නේ මොකද්ද? මේ අක්කු දැන් කම්පැනි කියලා කියනවා. මේ කම්පැනි නම අපි අහලත් නෑ. හරිද? මේක බම්බලි පිටේ තියෙනව වෙන්න පුළුවන් නොතිබෙනව වෙන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා දැන් වෙන්නේ අපි සිංගර් කිව්වොත් අපි දන්නවා. අබාන්ස් කිව්වොත් අපි දන්නවා. මේගොල්ලෝගේ බ්‍රාන්චස් තියෙනවා. නියෝජිත වෙළඳසැල් තියෙනවා. සේවා මධ්‍යස්ථාන තියෙනවා. අපිට ඒවට ගිහිල්ලා පුළුවන් අපිට මේ අපිට අවශ්‍ය පාර්ට් එක ගන්න. අපිට අවශ්‍ය සර්විස් එක ගන්න. අර ඒ ගත්තේ නෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ව්‍යාපාරේ පැවැත්ම. මේ ව්‍යාපාරේ දිගු කාලයක් තියෙනවා. දිගු කාලෙක ඉඳන් ලංකාවේ ස්ථාපිත වෙච්ච ව්‍යාපාරයක්. වෙල් ඉස්ටැබ්ලිෂ් බිස්නස් එකක්. මේක තවත් අවුරුදු ගණනාවක් යනකම් අපේ ජීවිත කාලය තුල මේ ව්‍යාපාරය නැති වෙන්නේ නැහැ කියන විශ්වාසය තියෙනවා නම් අපි මේ ව්‍යාපාරයත් එක්ක අනිවාර්යයෙන්ම ගනුදෙනු කරනවා. තේරුණාද? අන්න ඒ වගේ ගුණාත්මක භාණ්ඩ තමන්ට වගකීමෙන් සලකන සේවය සපයන ව්‍යාපාරයක්ද? ඒ වගේම ව්‍යාපාරයේ අනාගත පැවැත්ම ස්ථාවරද කියලා තීරණය කරන්න අනිවාර්යයෙන්ම ව්‍යාපාර උනන්දු වෙනවා. ඊළඟට සැපයුම් කරු සප්ලයර්ස්ලා. දැන් ව්‍යාපාරවලට විවිධ භාණ්ඩ සපයන අය ඉන්න සැපයුම් කරු අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, නිමිද්‍රව්‍ය වෙන්න පුළුවන්, ලිපි ද්‍රව්‍ය, ආහාර නැත්නම් සංග්‍රහ ද්‍රව්‍ය විවිධාකාරයි. මේ සැපයුම් කරුවොත් අර නයිහිමියෝගේ තමයි. ඊටම ස්පැරල සමානව යන්නේ. මේ සැපයුම් කරොත් බලන්නේ Taman සපයන සැපයුම් වලට ලැබිය යුතු අගය, වටිනාකම Tamanට පහසුවෙන් ලබා ගන්න පුළුවන්ද? විශ්වාසයෙන් ලබා ගන්න පුළුවන්ද කියලා තහවුරු කරගන්න කැමැත්තනේ. ඒ නිසා සපයන භාණ්ඩ සඳහා මුදල් ආපසු අය කරගන්න පුළුවන්ද? අපේක්ෂිත ආකාරයෙන් ලැබෙනවද? ඒ වගේම අකණ්ඩව Tamanට ඇණවුම් ලැබෙනවද? දැන් මම සැපයුම් කරුවෙක් නම් මම ගිය වතාවේ කරපු සැපයුමට මට මුදල් ලැබුණ එක හරි. මම බලනවා මට ඊළඟ මාසෙත් මට ඇණවුම් ලැබෙයි. අකණ්ඩව ලැබෙයිද? නැත්නම් මගේ එකවරක් පමණක්ද මේගොල්ලෝ සර්විස් එක ගන්න? තේරෙනවද? ඒ වගේ මූලික වශයෙන් අකණ්ඩව Tamanට ඇණවුම් ලබාගෙන සපයන්න අවස්ථාව ලැබෙනවද? තමන්ගේ සැපයුම් සඳහා විශ්වාසයෙන් ආපසු තමන්ගේ ලැබිය යුතු මුදල් ලබා ගන්න පුළුවන් ව්‍යාපාරයක්ද කියලා තහවුරු කරගන්න සැපයුම් කරුවෝ ව්‍යාපාරයේ කෙරෙහි උනන්දු වෙනවාමයි. ඊළඟට විභව ආයෝජකයෝ පොටෙන්ෂියල් ඉන්වෙස්ටර්ස්ලා. මේ විභව කියන්නේ මොකද්ද? විය හැකි. ඒ කියන්නේ තවමත් ව්‍යාපාර ලෝකෙට ආවේ නැහැ. හැබැයි ව්‍යාපාර
ව්‍යාපාර ලෝකයට ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් සැලසුම් සහගතව ඉන්න අය තමයි විභව ව්‍යාපාරික විභව ආයෝජකයෝ කියන්නේ. හරිද? දැන් තමන් ළඟ කිසියම් අතිරේක අරමුදලක් තියෙනවා. ඒ අරමුදල කිසියම් ව්‍යාපාර කටයුත්තකට සපයලා යොදවලා තමන් ප්‍රතිලාභයක් ලබා ගන්න කැමැත්තෙන් ඉන්නවා. ඒගොල්ලෝ තමයි විභව ආයෝජකයෝ කියන්නේ. ඒ විභව ආයෝජකයෝ බලනවා තමන් සතු සම්පත් විශේෂයෙන්ම අරමුදල් තමන් සතු මුදල් තමන් සතු සම්පත් අනාගතයේදී එම ව්‍යාපාර ආයෝජනය කරන්න සුදුසුද නැද්ද? තේරෙනවද? මොකද මම වුණත් කැමති නැහැ ලාභ උච්චාවචනය වෙන අනාගත පැවැත්ම ස්ථිර නැති ව්‍යාපාරික අරමුදල් වලට මම කැමති නැහැ. මම කැමති ලාභ ක්‍රමානුකූලව නැත්නම් අර රහස්‍යාට්ටාවක් ටේක් ඕෆ් කරන්න ආසේ ලාභ අඛණ්ඩව වර්ධනය වෙනවා. ඒ වගේම අනාගතේ තව අවුරුදු 100 ගණනක් වුණත් මේ ව්‍යාපාරේ වැසි නොයන ප්‍රවණතාවක් ඇති ව්‍යාපාරික අරමුදල් වලට මම කැමතියි. අන්න එවැනි ව්‍යාපාරයක් දැයි තහවුරු කරගන්නට විභව ආයෝජකයෝ ව්‍යාපාර කරේ උනන්දු වෙනවාමයි. ඊළඟට රජයත් ව්‍යාපාර කරේ උනන්දු වෙනවා. මොකද හේතුව රජයේ ප්‍රධාන හේතු තුනක් නිසා. එකක් තමයි රජයට බදු අය කරගන්න. දැන් සෑම ව්‍යාපාරිකයෙක්ම වෙළඳපොළ තුල බිස්නස් කරලා ව්‍යාපාර කටයුතු කරලා ආදායම් ලබනකොට ඒකෙන් සාධාරණ ලාභයක් රජයට ගෙවන්න බැඳීමක් තියෙනවා. මොකද රජයේ විවිධ සේවා සපයනවා. විශේෂයෙන්ම ව්‍යාපාර නිවැරදිව ආරම්භ කර පහසුවෙන් පවත්වාගෙන යාමට අවැසි යටිතල පහසුකම් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් ප්‍රවාහන පහසුකම් සංනිවේදන පහසුකම් ජලය සැපීමේ පහසුකම් ඒ වගේම ව්‍යාපාර වලට අවශ්‍ය ආරක්ෂාව සැපීමේ පහසුකම් මේ කියන යටිතල පහසුකම් ස්ථාපිත කරමින් ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර ලෝකයේ තුල සක්‍රිය වෙන සුදුසු පරිසරයක් නිර්මාණය කරන රජය. ඒ නිසා රජයට ව්‍යාපාරිකයෝ වශයෙන් අපි උපයන ආදායමෙන් කොටසක් බදු ගන්න අපිත් බෙදලා ඉන්නවා. අන්නේ බදු රජයට අය කරගන්න පුළුවන්ද? රජයට ගෙවන ව්‍යාපාරයක්ද? ඒ වගේම එහෙම නැත්නම් මේ ව්‍යාපාරය අනාගතයේදී දේශීය ආර්ථිකයට වටිනා මෙහෙවරක් කරන ව්‍යාපාර. අපි හිතමු විශේෂයෙන් දැන් ඔය පොහොර ප්‍රශ්නයත් එක්ක දැන් අපි හිතමු මේ ව්‍යාපාරය 100%ක්ම ලාංකික දේශගුණයට, ලාංකික පසට, ලාංකික කෘෂිකර්මාන්තයට, සමස්ත කෘෂිකර්මාන්තයට වටිනා කිසිම හානියක් නොවන 100%ක්ම කාබනික පොහොර නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් කියනකො මේ ව්‍යාපාරය දැන් පුංචි ව්‍යාපාරයක්. මේගොල්ලන්ට බදු සහන දෙන්න ඕන. එහෙනම් රජයේ තීරණය කරන මේට අවුරුදු 5ක් යනකම් බදු විරාමයක් සපයන්න. ටැක්ස් හොලිඩේ එකක්. අවුරුදු 5ක් යනකම් බදු අය කරන්නේ. ඒතකොට මේගොල්ලෝ ලබන ආදායම නැවත රීඉන්වෙස්ට් කරලා ප්‍රත්‍යායෝජනය කරලා මේ පොහොර නිෂ්පාදනය පුළුල් කරලා රටේ පොහොර ප්‍රශ්නයට අනාගතයේ විසඳුමක් දෙන දැවැන්ත බල සම්පන්න ව්‍යාපාරිකයෙක් වෙන නිසා මෙයාට බදු සහන දෙන්න තීරණය කරනවා. අන්න ඒ වගේ එක්ක බදු අය කරගන්න, එක්ක බදු සහන දීම සම්බන්ධයෙන් තීරණ ගන්නම් රජයේ ව්‍යාපාර හඳුන ගන්න ඕනේ. ඒ නිසා රජයේ ව්‍යාපාර කරේ උනන්දු වෙනවා. අනිත් එක තමයි සේවා නියුක්තිය. දැන් රටක සේවා නියුක්තිය හෙවත් රැකියා නියුක්තිය සපයන ව්‍යාපාරිකයන් රජයේ නෙවෙයිනේ. රජයට රැකියා නැහැනේ. තේරෙනවද? ව්‍යාපාරිකයන් රැකියා තියෙන්නේ. ඒ නිසා රටේ මිනිස්සුන්ගේ දෙවෙන ප්‍රශ්නයක් වන සේවා නියුක්තිය හෙවත් රැකියා නියුක්තියට සාධාරණ දායකත්වයක් මේ ව්‍යාපාරයෙන් ලබා ගන්න පුළුවන්ද? සාධාරණ රැකියා උත්පාදනයක් ජනනය කරයිද කියලා තහවුරු කරගන්න රජයක් ව්‍යාපාර කරේ සාමාන්‍යයෙන් උනන්දු වෙනවා. ඊළඟට ආර්ථික සංවර්ධනය. රටක ආර්ථික සංවර්ධනයේ බල කණු වෙන්නේ අන් කිසිවක් නොවේ, ආණ්ඩු නෙවෙයි, ව්‍යාපාරිකයෝ. ව්‍යාපාරිකයෝ නිපදවන නිමෙවුම් වල මූර්ත වටිනාකමේ සාමූහික එකතුව තමයි රටක ජාතික නිෂ්පාදනය කියන්නේ. ඒක තමයි රටේ ආර්ථික සංවර්ධනය කියන්නේ. ආර්ථික සංවර්ධන අඩිතාලම වෙන්නේ. එහෙමනම් රටක ආර්ථික සංවර්ධනය තහවුරු කරන්න ඉහළම ජාතික නිෂ්පාදනයක් බිහි කර ගැනීමට සාධාරණ දායකත්වයක් ව්‍යාපාර වෙතින් ලැබෙනවද කියලා තහවුරු කරගන්න රජයේ ව්‍යාපාර කරේ උනන්දු වෙනවාමයි. ඊළඟට ප්‍රජාව, පබ්ලික්, මිනිස්සු, රටේ පුරවැසියෝ. ඒගොල්ලොත් ව්‍යාපාරිකයෝ අනිවාර්යයෙන්ම උනන්දු වෙනවා. ඇයි උනන්දු වෙන්නේ? පරිසරයේ සුරැකීම පිළිබඳව සොයා බැලීම. මොකද අපිට ප්‍රශ්නයක් ව්‍යාපාර නිසා පරිසරය විනාශ වෙනවා.
අපි කවුරුත් කැමති නැහැ දරුවනේ අපද්‍රව්‍ය මග දෙපස ගෑල් හලනෝ ව්‍යාපාරිකයෝ. ඒගොල්ලන්ගේ අපද්‍රව්‍ය දීර්ඝ වර්ග කානූන ගලනවා. ඒවා එවෙන් දුග දහමනවා. ඒගොල්ලෝ ගස් කොළන් කපනවා. ඒගොල්ලන්ගේ අධික යන්ත්‍රෝපකරණ අධිබල ඇති යන්ත්‍රෝපකරණ අධික ශබ්දයක් පිටවරෝ. ශබ්ද දූෂණ අපි කැමති නැහැ නෝකට. ඒ නිසා අපි බලනවා මේ ව්‍යාපාරිකයෝ පරිසරය සුරැකීමට උනන්දු වෙනවා. පරිසරය සුරකින්න මොන වගේ දායකත්වයක් දෙනවද? එහෙනම් පරිසර හිතකාමී ව්‍යාපාරයක්ද කියලා තහවුරු කරගන්න රටේ ප්‍රජාව උත්සාහ කරනවා. උනන්දු වෙන ව්‍යාපාර කරේ. අනික රැකියාව. මොකද රටේ ප්‍රජාව නැමැති පුරවැසියන් වන අපිට රැකියා සපයන ව්‍යාපාරිකෝනේ. එහෙනම් මේ ව්‍යාපාරිකයන් අපිට කොච්චර රැකියා සපය ගන්න පුළුවන්ද? අපේ දරුවන්ටත් අනාගතයේ රැකියා උත්පාදනය කරන ව්‍යාපාරයක්ද? අපි එහෙමනම් මේ ව්‍යාපාර අපි ආරක්ෂා කරනවා. අපි මේ ව්‍යාපාරවලට එරෙහි වෙන්නේ නැහැ. අපි මේ ව්‍යාපාරට ගහන්න යන්නේ නැහැ. මේ ව්‍යාපාර ඉස්සරහට අපි උද්ඝෝෂණය කරන්නේ නැහැ. මොකද රැකියා උල්පතක් නේ. රැකියා උල්පතක්. ඒ නිසා සාධාරණ විදියට රැකියා ලබා ගන්න පුළුවන් ව්‍යාපාරයක් දෙකට තහවුරු කරගන්න අනිවාර්යයෙන්ම ප්‍රජාව ව්‍යාපාර කරේ උනන්දු වෙනවා. ඔව්. ඊළඟට ව්‍යාපාර කරේ උනන්දුවක් දක්වන පාර්ශව ව්‍යාපාරයකට වැදගත් වීමට හේතු. අපි ඒ පැත්තත් විමසලා බලන්න ඕනේ. අපේ විෂය නිර්දේශය අනුව ගුරුවත් පොතේ නිර්දේශ කළ තියෙන කොටසක් මේක. අපි ඉස්සෙල්ලා කතා කරේ ව්‍යාපාරයක් සම්බන්ධ ඇල්මැති පාර්ශව. ව්‍යාපාරයක් සම්බන්ධ උනන්දුවක් දක්වන පාර්ශව. ඇයි උනන්දුවක් දක්වන්නේ? මේ කියන්නේ ව්‍යාපාරිකයන් උනන්දුවක් දක්වන පාර්ශව ව්‍යාපාර වැදගත් වීමට හේතු. ඒ කියන්නේ ඒ ඇල්මැති පාර්ශවයන්ම ව්‍යාපාරෙ වැදගත් වෙන්නේ ඇයි? අපි ඉස්සෙල්ලා කිව්වා ව්‍යාපාරයක් කරේ රජය උනන්දු වෙනවා. හරිද? දැන් අපි බලන්න රජය උනන්දු වෙන්නේ ඇයි? තේරුණාද? නැත්නම් ඒ උනන්දු වන පාර්ශවය රජය ව්‍යාපාරයට වැදගත් වෙන්නේ. ව්‍යාපාරයක් කරේ ආයෝජක උනන්දු වෙනවා. තේරුණාද? එහෙනම් ඒ ආයෝජකෝ ව්‍යාපාරයට වැදගත් වෙන්නේ අන්න ඒ වගේ. පළවෙනි එක තමයි අයිතිකරු. අයිතිකරු ව්‍යාපාරයට වැදගත් වෙනවා. හේතුව ආයෝජන වැඩි කරගන්න. අයිතිකරුව ව්‍යාපාරයේ රැඳුනොත් තමයි. අයිතිකරුව කැමැත්තෙන් සහයෝගයෙන් ව්‍යාපාරයේ දිගටම හිටියොත් තමයි අනාගතයේ ව්‍යාපාරය ඒගොල්ලන්ගේ දේවල් ලැබෙන්නේ. විශේෂයෙන්ම ආයෝජන ලැබෙන්නේ. ඒ සඳහා එහෙනම් ඒ දේ ඇති කරගන්න ව්‍යාපාරවලට අයිතිකරු වැදගත් වෙනවා. අනික ව්‍යාපාරේ පැවැත්ම තහවුරු වෙන්න නම් අයිතිකරු ඉන්න ඕනේ. අපි හිතමු A සහ B කියලා අයිතිකරු දෙන්නෙක් කියලා. ඒකෙන් වඩා වටිනාම් පුද්ගලයා B. එයා ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්, උගත් ව්‍යාපාරිකයෙක් තේරුණාද? එයා වැරදිලාවත් අපේ ව්‍යාපාරයෙන් හැරගියොත්, ඉවත් වෙලා ගියොත් ඒට වෙන කවුරු ගත්තත් ව්‍යාපාරය ඉස්සර මටම ගේන්න බෑ. ඒ නිසා මේ අයිතිකරුවෝ මේ ව්‍යාපාරේ ගොඩනගලා ව්‍යාපාර කීර්තිමත් දීප්තිමත් ව්‍යාපාරයක් බවට වෙළඳපොළ තුල කිසියම් සාධකයක් කිසියම් තහවුරුවක් ඇති කරා නම් ඒ ඇති කර හිමිකරුවෝ දිගටම ඉන්නට ඕනේ. එහෙනම් ඒගොල්ලෝ හිටියොත් තමයි ව්‍යාපාරේ පවතින්නේ. අන්න ඒ නිසා අයිතිකරුවෝ ව්‍යාපාරයට වැදගත් වෙනවා. අනික සේවකයෝ. සේවක කාර්යක්ෂමතාව වැඩි කරගන්න සේවකෝ කිරු උනන්දු වෙන ව්‍යාපාර. තේරුණාද? ඒ කියන්නේ ව්‍යාපාර සේවකයන් සාධාරණ වැටුප් ගෙවනවා, සාධාරණ දීමන පහසුකම් ලබා දීලා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ අභිප්‍රේරණය කළ ඒගොල්ලන් කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. ඒ වගේම සේවකයෝට සලකනවා නම්, සේවකයෝ ගැන ආයතනය හිතනවා නම්, සේවක සුබසාධන පහසුකම් වැඩි කරනවා නම් ආයතන හැර යන්නේ නැහැ. මොකද අපිට සේවකයෝ හැර යන වාරයක් පාසා අලුතෙන් බඳවාගෙන පුහුණු කරලා අපිට ව්‍යාපාර ගොඩ දාන්න බෑ. ඒ නිසා අපි පළපුරුදු සේවකයෝ ටික අපිට ඉන්නව නම් තමයි ව්‍යාපාරේ පැවැත්ම තහවුරු වෙන්නේ. අනික නවක සේවක ආකාරයට ලබා ගන්න. දැන් ඇත්තරම දැන් සිටින සේවකයින්ට සාධාරණ වැටුප් ආදීමන ලබා දෙනවා. ඉහළ සුබ සාධන පහසුකම් සලසනවා. ඉහළ රැකියා සුරක්ෂිතතාවක් දීලා තියෙනවා. නම් තමයි බාහිර ලෝකයේ ඉන්න විභව සේවකයෝ කියන්නේ රැකියා සොයාගෙන ඉන්න අය අපේ ආයතනයට ගෙන්න ගන්න පුළුවන්. මේ ආයතනයේ සේවකයන් සලකන්නේ නැහැ. හරියට පඩි ගෙවන්නේ නැහැ. ශ්‍රමයේ සූරා කරනවා කියලා මහජනයා තුළ මතයක් පැතුරුනොත් මොකද වෙන්නේ? අලුත් සේවකයෝ ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අලුත් සේවකයෝ රැකියා සඳහා අපිට ගෙන්න ගන්න බැරි වෙනවා. එහෙනම් නවක සේවකයන් ආකර්ෂණය කරගන්න. ඒවත් ගෙන්වා ගන්න නම් අනිවාර්යයෙන්ම සේවකයෝ කෙරේ උනන්දු වෙන්න වෙනවා. ඊළඟට ණය හිමියෝ. දැන් ණය හිමියන් ව්‍යාපාරයට වැදගත් වෙන හේතුව මොකද්ද? හරියට කලින් ණය ආපසු ගෙවලා නිසි පරිදි පොලී ගෙවුවොත් අකණ්ඩව ඒගොල්ලන්ගේ අවශ්‍ය අරමුදල් අපිට සපයා ගන්න පුළුවන්. එහෙම සපයා ගන්න නම් එහෙනම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ කෙරෙහි ව්‍යාපාරේ උනන්දු වෙන්න ඕන. ඒත් එක්කම අඩු පිරිවැයකින් අරමුදල් සම්පාදනය කරගන්න. අඩු වියදමක් යටතේ
ණය සපය ගන්න නම් මේ ණය සැපයුම් කරුවොත් එක්ක ණය හිමියොත් එක්ක ව්‍යාපාර පුළුවන් සම්බන්ධතා තියාගන්න. එහෙම සම්බන්ධතා තියාගත්ත නැත්නම් ව්‍යාපාරික මිත්‍රකම් හාදකම් ඇති කරගත්තොත් මොකද වෙන්නේ? වෙනත් ව්‍යාපාර වලට වඩා කීයක් හරි අඩු පොලියට අපිට මේගොල්ලෝ අරමුදල් සපයන්න පෙළඹෙනවා. අන්න ඒ තත්ත්වය ඇති කර ගැනීමටත් ණය හිමිව ව්‍යාපාරට වැදගත් වෙනවා. ඊළඟට රජය. රජයත් ව්‍යාපාරට වැදගත් වෙන්නේ. රජයට අපි නිසි පරිදි බදු ගෙව්වොත් තමයි අපිට බදු සහන් ලබා ගන්න පුළුවන්. බදු ගෙවී හැකි මට්ටමේ ව්‍යාපාරිකයා බදු ගෙවිය හැකි මට්ටමේ ව්‍යාපාරිකයා බදු ගෙවන්නේ නැත්නම් සහන් ලැබෙන්නේ නැහැ. තේරෙනවද? සහන් ලබා ගැනීම සඳහා අපි රජයත් එක්ක ගැටෙන්නේ නැහැ. රාජ්‍ය ප්‍රතිපත්ති වලට ගරු කරනවා. පවතින රජයේ ප්‍රතිපත්ති අපි පිළිගන්නවා. ඒවට අවනත වෙනවා. අවනත වෙලා බිස්නස් කරොත් අපිට රජයෙන් සහන් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අනික වැදගත්ම දේ යටිතල පහසුකම්. කිසිදු ව්‍යාපාරිකයෙකුට කිසිදු රටක තනියම මේ අධිවේගී මාර්ග තනාගෙන sannivedana කුළුණු ස්ථාපිත කරලා sannivedana පහසුකම් ඇති කරගන්න. ඒ වගේම විශාල ජල පොම්පාගාර ඇති කරලා පිරිසිදු ජලය ලබා ගන්න හැම බෑ. මේ යටිතල පහසුකම් වලට රජයෙන්ම තමයි ලබා ගන්න වෙන්නේ. රජයෙන් ලබා ගන්න ඕන නිසා ව්‍යාපාර වලට රජය අතිශය වැදගත් වෙනවා. අනිත් එක තාක්ෂණික දැනුම. තාක්ෂණික දැනුමත් බොහෝලවට ලැබෙන්නේ රජයෙන්. නිදසුනක් වශයෙන් කාර්මික තාක්ෂණික ආයතනය, කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි ටෙක්නිකල් ඉන්ස්ටිටියුට්ස් නැත්නම් තාක්ෂණික ආයතන පිහිටුලා ඒ හරහා ව්‍යාපාර වලට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙනවා. සේවකයන්ට තාක්ෂණික පුහුණුව ලබා දෙනවා. ඒ දේ ලබා ගැනීම සඳහා අපේ රජයේ වැදගත් වෙනවා. ඊළඟට ගනුදෙනුකරුවෝ. ගනුදෙනුකරුවොත් ව්‍යාපාරට වැදගත්. හේතුව මොකද? අදාළ භාණ්ඩ ඔසේවා සඳහා වෙළඳපොළ සුරක්ෂිත කරගන්න. මොකද ගනුදෙනුකරුවෝ විකල්ප ව්‍යාපාරිකයන්ගේ භාණ්ඩ පස්සේ ගියොත් එහෙම අපේ වෙළඳපොළ අපට අහිමි වෙනවා. අපේ පැවැත්ම අස්ථාවර වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ වෙළඳපොළකට සුරක්ෂිත කරගන්න නම් අපේ භාණ්ඩ හා සේවා සඳහා අඛණ්ඩව ඒගොල්ලන්ගේ මාකට් එක ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම අපිට ගනුදෙනුකරුවෝ වැදගත් කියලා තේරුම් ගන්න. අපි ඒගොල්ලන්ට අවශ්‍ය පහසුකම් සේවා සපයන්නට ඕනේ. අනික පාරිභෝගික විශ්වාසය ගොඩනගා ගන්න. මොකද ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය ලැබුණොත් තමයි ඒගොල්ලෝ තව කාට හරි නිර්දේශ කරනවා. රෙකමන්ඩ් කරනවා බය නැතුව ගන්න අසවල් ව්‍යාපාරේ භාණ්ඩ. මම රෙකමන්ඩ් කරනවා හොඳම භාණ්ඩ. ඉස්තරම් භාණ්ඩනේ. අන්න ඒ තත්ත්වය ඇති කරගන්න නිසා ගනුදෙනුකරුවොත් අපේ ව්‍යාපාරය වැදගත් වෙනවා. ඊළඟට ගනුදෙනුකරුවන්ගේ පක්ෂපාතීත්වය. දැන් ගනුදෙනුකරුවෝ කොහොම හරි හොයාගත්ත ගමු පක්ෂපාතීයි කියන වෙනානේ. පක්ෂපාතී ගනුදෙනුකරුවෝ හොයා ගන්නවා කියන්නේ අපේ ව්‍යාපාරේ පැවැත්ම 100%ක්ම ස්ථාවරයි. ඒ කියන්නේ ඒගොල්ලෝ වෙනත් විකල්ප භාණ්ඩ වලට යන්නේ නැහැ. ඒගොල්ලෝ ආදේශක නැහැ. විකල්ප නැහැ. one and only බිස්නස් එක තමයි අපේ ව්‍යාපාරය. තේරුණාද? එවැනි පක්ෂපාතී වෙළඳපොළක් ලබා ගත්තොත් අපේ මොන තරඟකරුවාටවත් අපිත් එක්ක තරඟ කරන්න බෑ. ඒ නිසා ගනුදෙනුකරුවොත් අපිට වැදගත් වෙනවා. ඊළඟට වගේ ව්‍යාපාරය කෙරේ ඇල්මක් දක්වන පාර්ශව ව්‍යාපාරයට වැදගත්. තේරුණානේ? ව්‍යාපාරයට වැදගත්කම තමයි අපි දුන් පෙන්නලා දුන්නේ. අපි අභ්‍යාසයක් කතා කරුත් මේක සම්බන්ධ ඔබේ පාසල කරේ ඇල්මැති පාර්ශව 4ක් නම් කර එසේ ඇල්මක් දැක්වීමට හේතු නම් කරන්න කියලා විභාගයට ඇහුවොත් තාම ඇහුවේ නෑ. මම හරි කැමතියි මේ ප්‍රශ්න විභාගයට එනවනම්. ඔබ පාසල ශිෂ්‍යෝ වශයෙන් ඔබේ පාසල කරේ ඇල්මක් දක්වන උනන්දුවක් දක්වන පාර්ශව ඉන්නවා. ඒ ඇයි? අන්නේ ප්‍රශ්නේ හරි වැදගත් ප්‍රායෝගික ප්‍රශ්නයක් නේ. එකක් කවුද? දෙමව්පියෝ. දෙමව්පියන්. ඇයි දෙමව්පියන් පාසල කියලා උනන්දු දෙන්නේ? දැන් නිතරම දෙමව්පියෝ බලන් ඉන්න පාසලට වෙන්නේ මොකක්ද? මම දැක්කම ඊ පෙරේදා අර ගුරු වැඩ වර්ජනයට පක්ෂපාතීව දෙමව්පියෝ පාසල ඉස්සරහා සටන් පාඩ එකක් දැන්වීම් පුරුදු ගන්න නිහඬ වර්ජනය කරනවා. ඒ මොකද? ඒගොල්ලෝ ඒ ගුරු වර්ජනයට පායි කිසියම් දායකත්වයක් දෙන්නේ ඒගොල්ලෝ පාසල කරේ ඇහැ ගහගෙන ඉන්නේ. පාසල නැති වුණොත් ගුරුවරු පාසලේ අඛණ්ඩව වර්ජනය කළොත් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ වෙනවා. එහෙනම් තම දරුවන්ට අවැසි අධ්‍යාපන සේවය පාසලෙන් ලැබෙනවද නැද්ද? ගුරුවරු උගන්වනවද නැද්ද? ගුරුවරු බොරු කරනවද නැද්ද කියලා දැනගන්න හැම දෙමව්පියම කැමතියි. ඒ නිසා දෙමව්පියෝ පාසල කරේ උනන්දු වෙනවා. අනික ඒ පාසලෙන් දරුවන්ට ලැබෙන ආරක්ෂාව. එකක් දැනුම අනිත් එක ආරක්ෂාව. මේ පාසලෙන් දරුවන්ට හොඳ විනයක් ඇතුව ඉගෙන ගන්න පරිසරයක් හදලා තියෙනවද? ගුරුවරු ආදර්ශමත්ද? ගුරුවරු මව්වත්ද? එසා මේ දරුවන්ට නිවැරදි විනය
නීති මාලාවක් තුළ ඉගෙන ගන්න සලස්වල තියෙනවාද මේ දරුවන්ට ළමා කාලය තුළ වැරදි දෙයට ගමන් කරන්න නොහැකි වන ආකාරයෙන් සීමා බන්ධන පනවලා තියෙනවා අතිශය වැදගත් දැන් සමහර විට බුදුහල්පතිවරයා හෝ ගුරුවරු දරුවට ටිකක් දැඩිව හිටියේ නැත්නම් මොකද වෙන්නේ වැරදි දෙයට පෙළඹවීම සම්භාවිතය වැඩි එවැනි පාසලට තමන්ගේ දරුවන් යවන්න කැමති නැහැ දැන් මම දැනුවත් සමහර දෙමව්පියෝ කතෝලික පාසල කියන්නේ සිස්ටර්ස්ලා නැත්නම් මදර්ස්ලා ෆාදර්ස්ලා පාලනය කරන ඉස්කෝලේට යවන්නේ මොකද හේතුව විනය ඩිසිප්ලින් ප්‍රධාන ඩිසිප්ලින් මොකද තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාවටනේ ඒ වගේම මේ දරුවන්ට තමන්ගේ සහජ ක්‍රීඩා කුසලතා තමන්ගේ කුසලතා විශේෂයෙන්ම ක්‍රීඩා පැත්ත ඒ ක්‍රීඩා කුසලතා තියෙනවා නම් ඒ කුසලතා ඉදිරියට වර්ධනය කරගන්න පුළුවන් පාසලක්ද කියලා බලන්න දැන් සමහර දෙමව්පියෝ නගරේ ප්‍රධාන පාසලකටම දරුවා දාන්න යන්නේ තමන් මේ දැනුම ගැන හිතලමත් නෙවෙයි ආරක්ෂාව හිතලා නෙවෙයි මෙන්න මේ ගැන හිතලා කුසලතා ගැන හිතලා ඒ කියන්නේ තමන් දන්න කුඩා කාලේ මේ දරුවා අසවල් ක්‍රීඩාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් නැත්නම් පාපන්දු ක්‍රීඩාවෙන් කුසලතා දක්වනවා ඒකෙන් තමන්ගේ දරුවෝ ඉස්සරහට ගෙන යාමට ඒ ක්‍රීඩාවට වැඩි පහසුකම් තියෙන දක්ෂතා තියෙන පාසලට ඇතුළත් කරන්න බලන්න එවැනි පාසලක්ද කියලා තහවුරු කරන්න උත්සාහ කරනවා. ඒ වගේ දෙමව්පියෝ උනන්දු වෙනවා. දෙවැනි එක තමයි දෙවැනි පාර්ශවය තමයි ආදි සිසු. all boys නැත්නම් all girls ලා. ඔබ පිළිගන්නවා ඕනෑම පාසලකට වැඩිපුරම ආදරය කරන්න හිතෙන්නේ වැඩිපුරම බැඳෙන්නේ පාසලේ ඉවත් වුණාට පස්සේ. ඕක නැත්ත කතාව. පාසලේ ඉන්නකම් අපිට පාසලේ සහ පාසල් පරිසරයේ තියෙන අගනාකම් අපිට දැනුන්නේ නැහැ. ඒ අගනාකම් අපි ස්පර්ශ කළේ නැහැ. අපි දැක්කේ නැහැ. ඒ පාසලේ අගනාකම් අපිට දැනෙන්න පටන් ගන්නෙ ස්පර්ශ කරන්න හිතෙන්නේ පාසලෙන් ඉවත් වුණාමයි. තේරුණාද? අපි කිසිම කෙනෙක් අපි ඉගෙනගත්ත පාසලට අසාධාරණයක් වෙනවට අවඩක් වෙනවට කැමති වෙන්නේ නැහැ. අපි පාසලට වැඩියෙන් ආදරය කරන්නේ පාසලෙන් ඉවත් වුණාම. ඒක තමයි ලෝකේ සාමාන්‍ය මනුස්ස ස්වභාවය මම හිතන්නේ. ලෝකේ හැම රටකම. ඒ නිසා අපි කැමති අපි ඉගෙනගත්ත පාසලේ දියුණුව දකින්න. තේර අපේ පාසලේ වර්ධනය. අපේ පාසල දැන් අපි හිටපු කාලේ ස්විමින් pool එකක් තිබුණේ නැහැ. පිහිනුම් තලාකයක් තිබුණේ නැහැ. පාසලට සියලුම ක්‍රීඩා පහසුකම් තිබුණේ නැහැ. පාසලට කලාගාරයක් තිබුණේ නැහැ. පාසලට ඔඩිටෝරියම් එකක් නැත්නම් ශ්‍රවණාගාරයක් තිබුණේ නැහැ. දැන් ඒවා තියෙනවා. මොනවද පාසලේ අඩු මුකුත් නැහැ. දැන් කොච්චර දියුණුද? අපි කැමතිද බලන්න. එහෙම නැත්නම් එවැනි අඩුපාඩුකම් තියෙනවද? ඒ අඩුපාඩුකම් අපට හදලා දීලා අපේ ශ්‍රම දායකත්වයෙන් අපේ ධන පරිත්‍යාග හදලා දීලා අපේ පාසල නගරයේ සෙසු දියුණු පාසල මට්ටමට ගේන්න ඕනේ නේද කියලා අපට හැඟීම ඇති වෙන්නේ. අනිවාර්යයෙන්ම අපි මේ ව්‍යාපාර කරේ උනන්දු වෙනවා. තේරෙනවද? පාසල කරේ උනන්දු වෙනවා. එතකොට ආදි සිසුන් තමයි ගොඩක්ම වෙලාට දෙමව්පියන් හැරුණම ඊළඟට පාසල කරේ උනන්දු වෙන ප්‍රධානම බලවේගය වෙන්නේ. ඊළඟට තුන්වෙනි පක්ෂය තමයි රජය. රජයත් උනන්දු වෙනවා. මොකද බලන්න රජය බලන්නේ පාසල් අධ්‍යාපනය පවත්වගෙන යාමට වාර්ෂික අයවැයෙන් ජාතික නිෂ්පාදනයේ 6%ක්ම යොදවන රජය. හරිද? අන්නේ රජයේ යොදවන අරමුදල් වලට ඉහළ ප්‍රතිලාභ ලැබෙනවා. ඒ කියන්නේ පාසලෙන් ලබා ගන්න ඕන අධ්‍යාපන දැනුම, ක්‍රීඩා දැනුම, සාහිත්‍යමය දැනුම, සමාජීය දැනුම දරුවෝ ලබා ගත්තද නැද්ද? එහෙම දරුවන්ට අධ්‍යාපන ලබා දෙන්න ගුරුවරු විදුහල්පතිවරු වෙහෙසෙනවද කියලා තහවුරු කරගන්න රජය අනිවාර්යයෙන්ම පාසල නැමැති ව්‍යාපාරය කෙරේ උනන්දුවක් දක්වනවා. පාසල නැමැති ව්‍යාපාරය කෙරේ උනන්දුවක් දක්වනවා. දැනුම ඒ වගේම කුසලතා. ඊළඟට මේ පාසල් කරේ උනන්දුවක් දක්වන අවට ප්‍රජාව. අවට ජනතාව. අවට ප්‍රජාව. මොකද පාසලක් අවට ඉන්න මිනිස්සු බලන්නේ තමන්ගේ ගෙවල් ළඟ තියෙන පාසල උසස් ගණයේ පාසලක් වෙනවා දකින්න කැමතියි. ඒ උසස් ගණයේ පාසල තුලින් රටට ලෝකයට වැදගත් නැත්නම් වැඩදායි කීර්තිමත් දරුවන් බිහි වෙනවා දකින්න ඒගොල්ලෝ කැමතියි. ඒ පාසලෙන් තමන්ට හානියක් වෙන්න බෑ. පාසලේ කටයුතු තමන්ගේ පෞද්ගලික ජන ජීවිතයට හානි වෙන්න බෑ. පාසලේ ළමුන් නිතරම කෑකෝ ගහනවා නම් තාප් වලින් පැනලා අවට ගෙවල් වල අපි තුමු ගස් කොළන් වලට හානි කරන කැමති වෙන්නේ නැහැ. ඒ වගේ තමන්ගේ පෞද්ගලික ජන ජීවිතයට හානියක් වෙනවද නැද්ද?
මේ පාසලෙන් කීර්තිමත් අධ්‍යාපනයක් ලැබුව අය සමාජයට දායාද වෙනවද? තේරෙනවද? ඒ වගේම තමන්ගේ නිදහස ඒ වගේම කීර්තිමත් අය මේ පාසලෙන් සමාජයට යනවද කියලා හොයා බලන්න. නැත්නම් දැනගන්න මේ පාසල් කරේ අනිවාර්යයෙන්ම උනන්දු වෙනවා. ඊළඟට තවත් අපි හතරෙන් එහෙම තවත් එකක් කියමු. ඒ තමයි තරඟකාරී පාසල්. ඒ නගරේම නැත්නම් නගර ආසන්නයේම සිසු පාසල් තරඟකාරී පාසල් වෙනවා. මේ තරඟකාරී පාසල් මේ අපේ පාසල කරේ උනන්දු වෙනවා. ඒ හේතුව ඒගොල්ලෝ බලනවා ඒගොල්ලන්ගේ ඉස්කෝලේට වඩා අපේ ඉස්කෝලේ මොනවද තියෙන අමතර ක්‍රීඩා පහසුකම්. ඒ ඉස්කෝලේ නැති ශ්‍රවණාගාර පහසුකම් මොනවද? තේරෙනවද? ඒ ඉස්කෝලේ නැති මොනවද ශිෂ්‍ය සංගම් මොනවද? තේරෙනවද? ඒ වගේ බලලා ඒගොල්ලන්ගේ පාසල අපේ පාසල පාදකයක් කරගෙන වැඩි දියුණු කරන්න ඒගොල්ලෝ උනන්දු වෙනවා. තේරෙනවද? ඒ නිසා ඒ තරංකාරී පාසල් බලන්න තමන්ගේ පාසලේ දියුණුව නැත්නම් වර්ධනය ඒ වගේම පහසුකම් ප්‍රමාණවත්ද කියලා තේරුම් ගන්න තමයි ඒ තරංකාරී පාසල් උනන්දු වෙන්නේ. ඕගේ ප්‍රධාන ඒ වගේම මෙතන දාන්න බල ඕගොල්ලෝ ශිෂ්‍යයෝ. ඕගොල්ලොත් බලන්න ඕගොල්ලන්ගේ ඉස්කෝලේ දැන් පුංචි කාලේ හිටිය වගේ හොඳ ගුරුවරු ඉන්නවද? ඒ ගුරුවරු අයින් වෙලා දැන් ආපු ගුරුවරු ඒ වගේම කැපවෙච්ච අයද? අපිට ආදරෙන් උගන්වනවද? අපට ජීවිත පාඩම් විභාග පාඩම් වලට අමතරව ජීවිත පාඩම් අපට ලබා දෙනවද? කියලා ඕගොල්ලෝ බලනවා. ඕගොල්ලෝ මෙතන දාන්න පුළුවන්. ආගමික සංවිධාන විශේෂයෙන් නගරයේ තියෙන පාසල් වල තියෙන පන්සල, පල්ලිය, කෝවිල ඒගොල්ලොත් බලනවා. ඒ පන්සලෙන්, කෝවිලෙන්, පල්ලියෙන් ලබා දෙන ආගමික හා සමාජීය සුවඳ මිනිස්සුන්ට නැත්නම් ශිෂ්‍යයන්ට මේ පාසලෙන් ලැබෙනවද? මේ සමාජයට මේක අහිත කරන ඔය ආදි වශයෙන් පාසල කෙරෙහි විවිධ පිරිස් ඇල්මක් දක්වනවා. මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති ඔබට ව්‍යාපාර කරේ උනන්දුවක් දක්වන පාර්ශ්ව ගැන අපි හොඳ පැහැදිලි කිරීමක් කරා. ඒ උනන්දුවක් වන පාර්ශ්ව ව්‍යාපාර වලට වැදගත් කියලා කිව්වා. සයිට් අමතර අපි හොඳ අභ්‍යාසයකුත් කළා. අපි ඒතර පළවෙනි ඒකකේ පස්වෙනි පාඩම තමයි මේ අපි නිමා කරන්නේ. අපි ඉදිරි පාඩම් වලදී අපි පළවෙනි ඒකකේ 6 වෙනි පාඩමට සම්බන්ධ වෙමු.